කියා යාචනා කරව. මනුෂ්‍ය වර්ගයන් අතරේ උන්වහන්සේගේ ක්‍රියා ප්‍රකාශ කරව. උන්වහන්සේට ගීතිකා කරව. ප්‍රශංසා ගී කියව. උන්වහන්සේගේ සියලු ආශ්චර්යමත් ක්‍රියා ගැන කතා කරව. උන්වහන්සේගේ ශුද්ධ වූ නාමය ගැන පාරට්ටු කරගනිමු. ස්වාමීන් වහන්සේගේ සිත ප්‍රීතිමත් වේවා. අද ඔබේ සිත ප්‍රීතියෙන්ද? ආමේන්. ආමේන්. හලෙලූයා. හලෙලූයා. අපි ටික මොහොතක් උන්වහන්සේට මේ ස්ථානයේ ශිදාත්මයන්න් වහන්සේට අපි උන්වහන්සේට මේ ස්ථානයේ බාර දෙමින් අපි ස්තුති කරමු මොහොතක්. මේ වචනේ තියෙනවා. උන්වහන්සේගේ සියලු ආශ්චර්ය ක්‍රියා ගැන කතා කරව. ආමේන්. අපි උන්වහන්සේට ස්තුති කරමු කුඩා මොහොතක්. හලෙලූයා ස්වාමිනී. ඔබට ස්තුති වේවා ස්වාමිනී. ඔබ වහන්සේ බලවන්ත දෙවියන් වහන්සේ ස්වාමිනී. ඔබ වහන්සේ පුදුම දෙවි කෙනෙක් ස්වාමිනී. ඔබ වහන්සේ අප ගැන සලකන නිසා ස්තුති ස්වාමිනී. ස්වාමිනී ස්වර්ගයේද මහ පොළොවේද පොළොවේ ඇති සියල්ලද ස්වාමිනී පොළොවේ පහත ඇති සියල්ලද සියල්ල ඔබ වහන්සේට යටත් ස්වාමිනී. සියලු මැවිල්ල ඔබට ප්‍රශංසා කරන අතරේ අපිත් ඔබ වහන්සේට ප්‍රශංසා කරනවා ස්වාමිනී. මන්ද සියලු ප්‍රශංසාව ලබන්ට වචින දෙවියන් වහන්සේ ඔබයි ස්වාමිනී. ඔබට ස්තුති වේවා ස්වාමිනී. ප්‍රශංසා වේවා ස්වාමිනී. හලෙලූයා. පෙම්බර පියාණනි යේසුස් වහන්සේගේම නාමයෙන් ස්වාමිනී. ඔබ වහන්සේගේ පාද පාමුලට එනවා මේ රාත්‍රියේ ස්වාමිනී. ස්වාමිනී හම්බෙන් නෙවෙයි ස්වාමිනී. අපි මේ ස්ථානයට ආවේ ඔබ වහන්සේම අපව තෝරාගත්ත නිසායි. අපේ නම කියා කැඳවපු දෙවියන් වහන්සේ ඔබයි ස්වාමිනී. අපේ නමින් අපව දන්න දෙවියන් වහන්සේ ඔබයි ස්වාමිනී. ඔබ වහන්සේ කෙතරම් ප්‍රේමණීයද ස්වාමිනී. ඔබ වගේ ප්‍රේම කරන කිසි කෙනෙක් මේ ලෝකේ නැහැ ස්වාමිනී. පුදුම ප්‍රේමයකින් අපට ප්‍රේම කරන දෙවියන් වහන්සේ. ජේසුනී ඔබගේ ලේවලින් අපි එකිනෙකාව වසුණු මැනව ස්වාමිනී. මගේ තොටේ නාය බාර කරනෝ සූම් එකෙන් එකතු වෙන අය බාර කරනෝ. ස්වාමිනී ඔබ වහන්සේගේ ආලේපය උන් තුලද ක්‍රියා කළ මැනව ස්වාමිනී. අද එන්ට නොහැකිව යමෙක් ඉන්නවද ඔබ වහන්සේගේ කරුණාව මේ හස්තය ඔබ වහන්සේ උන් පිට තබන්ට ස්වාමිනී. විශේෂයෙන් ඔබ වහන්සේට වචනේ ගෙනෙන ඔබ වහන්සේගේ දාසයා බාර කරනෝ. ඔබගේ මුඛයේ තොල් දිව ඔබ වහන්සේ ආලේප කරන්ට ස්වාමිනී. අපිට මිනිසියෙකුගේ වචන නෙවෙයි ස්වාමිනී. ඔබගේ වචන ඇසෙන්ට සලස්සන්ට ස්වාමිනී. ශිදාත්මයන්නි මුළුමනින්ම මේ ස්ථානයේ මෙහෙයුම ඔබ වහන්සේට බාර කරනවා ස්වාමිනී. බලයෙන් නොවේ ශක්තියෙන් නෙවෙයි ස්වාමිනී. ඔබගේ ආත්මයන්න් වහන්සේ ඔබගේ කරුණාව නිසා මේ සියල්ල කරගන්න ඔබ වහන්සේ අපට කරුණාව දෙන්න ස්වාමිනී. ස්වාමිනී ඔබට ස්තුති කරනවා නැවත ස්වාමිනී. සියල්ල ඔබ වහන්සේගේ පාද පාමුලට යටත් කරනවා ස්වාමිනී. යේසුස් වහන්සේගේම නාමයෙන්. හලෙලූයා. අපි උන්වහන්සේට හොඳ අපොලසන්නාදයක් දෙමුද? හලෙලූයා. උන්වහන්සේ බලවන්තයි. හලෙලූයා. හලෙලූයා. ශිදාත්මයන්න් වහන්සේ මේ ස්ථානයේ. හලෙලූයා. උන්වහන්සේ තමයි අපේ ජීවිතවල රජ කරන්නේ. හලෙලූයා. උන්වහන්සේ නැතුව අපිට කිසි දෙයක් කරන්න බෑ. අපේ ජීවිත should I
කරමු. හalleluya. ස්තුතියි ස්වාමිනේ. ප්‍රශංසා වේවා සභාව ඔබේ කෙනෙක්ව උන්වහන්සේට ප්‍රශංසා කරන්න පෞද්ගලිකව හලෙලූයා මන්ද උන්වහන්සේගේ කරුණාව නිසායි අපි ගැලවිලා ඉන්නේ හලෙලූයා උන්වහන්සේගේ ලේ නිසායි අපි මිදීලා ඉන්නේ අද දවසේ හලෙලූයා උන්වහන්සේ ඉදිරියේ අපට වරම ලැබිලා තියෙන උන්වහන්සේ යේසුස් වහන්සේගේ ලේ නිසායි හලෙලූයා ස්වාමිනේ ස්තුති වේ
देवा स्वामिने मागे पाप शोधला मागे शाप दुरलला एलेवलिन मादोवला मानी दोस्तला मागे पाप शोधला
අපි ඒ වාදනය යන මොහොතේම අපි හැම කෙනෙක්ම ස්වාමීන් වහන්සේට මේ අභිමුඛය බාර දීලා උන්වහන්සේ පමණක් මේ ස්ථානයේ ක්‍රියා කරන පිණිස උන්වහන්සේගේ වචනය පමණක් ඇහෙන පිණිස අපි යාඥා කරමු. හාලෙලූයා. ස්තුතියි මගේ ආදර දේවතාවත්ේ. ඔබ වහන්සේගේ යහපත්කමත් කරුණාවත් නිසා අපි ස්තුතිවන්ත වෙනවා. දෙවියන් වහන්සේ මේ ස්ථානයේ කිසි කෙනෙක් වැදගත් නැහැ. ඔබයි වැදගත් ස්වාමීන් වහන්සේ. ඔබයි වචනේ ස්වාමීන් වහන්සේ. දෙවියන් වහන්සේ අද දවසේ ඔබ වහන්සේගේ මේ ආලේපල දරුවන්ට ඔබ වහන්සේගේ මේ හිස් සුභාජනය තුලින් ඔබ වහන්සේ අද ඔබ වහන්සේගේ මන්නාව ඔබ වහන්සේ දෙන්න යන නිසා ස්තුතියි දෙවියන් වහන්සේ. හාලෙලූයා. ඔබ වහන්සේට ප්‍රශංසාවද ගෞරවයද මහිමය දෙනවා. ඔබ වහන්සේ සර්ව බලධාරී, සර්ව මහෞත්තම, සර්ව තේජාන්විත, සර්ව පරාක්‍රම දෙවියන් වහන්සේ ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. හාලෙලූයා. ඔබ වහන්සේගේ ප්‍රසන්න නිසා, ඔබ වහන්සේ ප්‍රසන්නකම නිසා ස්තුතියි. දෙවියන් වහන්සේ අපට ලැබුණ හැම දෙයක් ගැනම අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා ස්වාමීන් වහන්සේ. අපි ආරම්භය නෙමේ ස්වාමීන් වහන්සේ. ඔබගෙන් ලැබුණ හැම දෙයක් නිසාම අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. අපගේ රැකියා, අපගේ භාර්යාවන්, අපගේ පවුල් හැම දෙයක්ම අපගේ ලැබෙනා වූ ආර්ථික හැම දෙයක්ම ආර්ථික පහසුකම් ඔබයි අපට දුන්නේ. එම නිසා ස්වාමීන් වහන්සේ අපට ලැබුණ හැම දෙයක්ම ඔබ වහන්සේට අපි ප්‍රශංසා දෙනවා. හාලෙලූයා. ඒ විතරක් නෙමේ මේ මොහොතේ ඒ ශ්‍රී ලංකා දේශය බාර කරලා අපි යාඥා කරනවා පවුලක් වශයෙන් එක්සිට් වෙලා යාඥා කරන කල්හිදී ඒ ස්ථානවල ඒ හැම දෙයක්ම ඔබ වහන්සේගේ කැමැත්ත අනුව ඉෂ්ට වෙන්න කියලා මේ මොහොතේ අපි බාර කළා යාඥා කරනවා. දෙවියන් වහන්සේ දේශය ඔබ වහන්සේට බාර කරමින් යටත් කරමින් මේ මොහොතේ අපි ඔබ වහන්සේට බාර කළා යාඥා කරනවා. මග පෙන්වන්ත ඒ වගේම ස්වාමීන් වහන්සේ දේශයේ ගැලවීම උදෙසා අපි යාඥා කරනවා. ඒ සියලුම ඒ දේශයේ මේ මොහොතේ පවත්වන්නව හැම දේ කාරණයක් උදෙසා බාර කළා යාඥා කරනවා. දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ දේශය උදෙසා ඊශ්‍රායල් දේශය උදෙසා අපි පවුලක් හැටින් එක්සිට් වෙලා යාඥා කරනවා. මන්ද වචනේ ප්‍රකාරයට ඒ දේශය ගැන යාඥා කරන කල්හිදී ඔබ වහන්සේ ආශිර්වාද කරනවා කිව්වා. එම නිසා මේ සෑම දරුවෙකුටම ඔබ වහන්සේ මේ මොහොතේ ආශිර්වාද කළ මැනව. ඒ වගේම මගේ සභාව බාර කළා යාඥා කරනවා. වැඩිහිටියන් ඒ වගේම සභාපාලකයන් ඒ හැම කෙනෙක්ම ආත්මික පියවරු හැම කෙනෙක්ම ඔබ වහන්සේගේ හස්තයට බාර කරමින් ඔබ වහන්සේගේ ලේන් මුද්‍රා කරමින් අපි යාඥා කරනවා. දෙවියන් වහන්සේ ඔබ වහන්සේ අපට අනගි කාලයක් දුන්න නිසා ස්තුතියි. හලෙලූයා. යේසුස් වහන්සේගේම නාමයෙන්. යේසුස් වහන්සේගේම නාමයෙන්. ආමේන් ආමේන්. හොඳයි දෙවියන් වහන්සේලාත් කොලසන්න අවදලා බින්දගමු. හලෙලූයා. හලෙලූයා. අපි හැම කෙනෙක්ම දන්නවා අද අපි මම හිතන මාතෘකාව දාලා තියෙන ඉගෙන ගන්න යන්නේ යොහාන් පොත. යොහාන් පොත ඉගෙන ගන්න කලින් ඇයි මම යොහාන් පොත තෝරගත්තේ කියලා ඕගොල්ලන්ට කුඩා සාක්ෂියක් දෙන්න යනවා. මම පොත් 66ටම ඉතාමත්ම ආදරේ. නමුත් විශේෂ හදවතේ විශේෂ ඇල්මක් තියෙනවා යොහාන් පොතට. ඒකට හේතුව තමයි යොහාන් පොතෙන් එක පරිච්ඡේදයක් අහලා තමයි මම ගැලවීම ලැබුණේ. ඒ වචනේ අහුවට ගම මම පුටු පෙරලගෙන කඩාගෙන දුවගෙන ගිහලා මාව ගලවන්න කියලා කෑ ගහලා ගිහලා ගැලවීම ලබා ගත්තා. ඉතින් මට තාමත් මතකයි යොහාන් 17 22 වෙනි පරිච්ඡේදයේ සහ 22 වෙනි පදය 17 වෙනි පරිච්ඡේදයේ 22 වෙනි පදය සහ 23 වෙනි පදය. පියාණනි ඔබ වහන්සේ ඒකත්වයක් සිටියාසේ ඔබ වහන්සේ දුන්නා වූ මහිමය මා ඕන්ට දෙනෙමි. එසේ කළේ ඔබ වහන්සේත් මාත් ඒකත්වයක් පිණිස ඒ ඒකත්වය ඔවුන්ට දෙන පිණිසයි කියලා. ඉතින් ඒ දේ හොයාගෙන ගිහිල්ලා ගියාට පස්සේ මම නැවතුනේ අද මෙතන. ස්වාමීන් වහන්සේට ප්‍රශංසා වේවා. අපේ කිසිම හැකියාවක් නිසා නෙමෙයි. ඉතින් මම ජීවිතේ කිසිම දවසක හිතුවේ නැහැ උන්වහන්සේගේ මේ වටිනා වූ අනර්ග වූ වචනය කතා කරන්න මට අවස්ථාවක් ලැබෙයි කියලා. කිසිම දවසක. මොකද වාක්‍ය සීලෙන් භාෂා ශෛලියෙන් එච්චර හැකියාවක් නැති හැම කෙනෙක්ම උන්වහන්සේ අනග ලෙස පාවිච්චි කරනවා. හොඳයි. ඉතින් ඒ තමයි මගේ සාක්ෂිය. දැන් අපි අද කතා කරන්න යන්නේ පොඩ එක වැඩි වගේ. යේසුස් වහන්සේ අපි අද විශේෂයෙන් බලන්න යන්නේ මේ යොහාන් පොතෙන් අද දවසේ යේසුස් වහන්සේ කවුද කියන කාරණය අපි බලමු. මොකද අද සභාවල යේසුස් වහන්සේ ගැන කතා කරනවා, යේසුස් වහන්සේට යාඥා කරනවා, උන්වහන්සේට අපි කන්නලව් කරනවා. නමුත් බොහෝ සභාවල යේසුස් වහන්සේ ගැන දන්නේ නැහැ. ඒ වගේම සමහර සභාවන් වල, සමහර නිකායන් වල
යේසුස් වහන්සේ ගැන විශ්වාස කරන්නේ නැහැ. ලේ ගැන විශ්වාස කරන්නේ නැහැ. ඒ වගේ තියෙනවා. ඒක නිසා මං අද හිතනවා අද දවසේ මේ වචනය තුලින් ඕගොල්ලන්ට දෙවියන් වහන්සේ අන්නගී දෙයක් අන්නගී මන්නාවක් ස්වාමීන් වහන්සේ අද දෙයි කියලා. දැන් අපි දන්නවා දේව වචනේ යේසුස් වහන්සේ 100%ක්ම මිනිස්සෙක්. 100%ක්ම දෙවියන් වහන්සේ කෙනෙක්. ඒ විතරක් නෙමෙයි 100%ක්ම පියාණන් වහන්සේගේම පුත්‍රයා. ඕගොල්ලන්ට පුළුවන්ද එක ආගමික නායකයෙක් මේ කාරණා තුන තියෙන ආගමික නායකයෙක් යේසුස් වහන්සේ හැර ඉන්නවද කියලා ඉන්නවනම් අත උස්සන්න. එහෙම නැහැනේ. අපේ යේසුස් වහන්සේ විතරයි 100%ක්ම මිනිස්සෙක්, 100%ක්ම දෙවියන් වහන්සේ, ඒ වගේම 100%ක්ම දෙවියන් වහන්සේගේ පුත්‍රයා වෙලා හිටියේ. දැන් තව කාරණයක් තමයි යේසුස් වහන්සේ 5000 මේක හොඳට අහගන්න. අපි යොහන් පොතට යන්න කලින් මේ කාරණා ටික ඕගොල්ලන් හිතට ධාරණය කරගත්තාම ලේසි. යේසුස් වහන්සේ 5000කට කන්ට දුන්නා. 4000කට කන්ට දුන්නා. ඒ වගේම උන්වහන්සේ උන්වහන්සේ ළඟට ආපු හැම කෙනෙක්ම සුවය ලැබුණා. හැම කෙනෙක්ම සුවය ලැබුණා. සුවය දුන්නා. හැම කෙනෙක්ම සුවය ලැබලා ගියේ. ඒ වගේම මේ 5000කට කන්ට දෙනකොට උන්වහන්සේ ක්ෂණිකයෙන් ඒ මවලා උන්වහන්සේ ඒ කැම දුන්නා. මම මේ වෙනකොට හෝටල් දෙකක තරුපහේ හෝටල් දෙකක වැඩ කරලා තියෙනවා මගේ ජීවිතේ. හෝටල් දෙකක වැඩ කරලා තියෙනවා. එකක් ලංකාවේ එකක් මෙහි තරුපහේ හෝටල් දෙකක වැඩ කරලා තියෙනවා. ලංකාවේ වැඩ කරේ ওই බැංකුවට් කියන ලොකු ශාලාවක සේවය කරන ස්ථානයක මම වැඩ කරේ. ඉතින් එතනදී ඒගොල්ලන්ට ඕඩරයක් ආවම ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් එතෙන්ට අපි හිතමුකෝ විවාහ සංවත්සරයක් කියලා බාර දුන්නාම ඒගොල්ලන් දවස් 3ක් විතර එතෙන්ට සූදානම් වෙනවා. නමුත් යේසුස් වහන්සේ ක්ෂණයකින් 5000කට කරන අද ලෝකේ ඕගොල්ලන් කියන්න කාටද පුළුවන් ක්ෂණයකින් 5000කට ඒ කෑම බිම සපයන්න පුළුවන් කාටද පුළුවන්? ලෝකෙ මෙච්චර දියුණු වුණත් කාටද පුළුවන්? කිසි කෙනෙක්ට බෑ. එතකොට යේසුස් වහන්සේ අපි දන්නවා දැන් යේසුස් ලෝකේ ලොකුම බේකරිය තිබුණේ යේසුස් වහන්සේට. මගේ භාෂාවෙන් කිව්වොත්. ඒ වගේම ලොකුම හීලින් සර්විස් එක කියන්නේ සුව මෙහෙය. උන්වහන්සේ ළඟට ආපු කෙනෙක් මං කිව්වා සුව වෙන්නේ නැතුව ගියේ නැහැ. දැන් උන්වහන්සේ කියනවා මට හිස තියාගන්න තනක්වත් නැහැ කියලා. උන්වහන්සේ කියනවා මට හිස තියාගන්න තනක්වත් නැහැ කියලා. ඒ විතරක් නෙමේ උන්වහන්සේ ගෝලයන්ගේ පාද සේදුවා. පියාණන් වහන්සේගේ කැමැත්ත කරමින් ඉතාමත් උසස්ම තත්වයක උන්වහන්සේ හිටියා. නමුත් උන්වහන්සේ යටහත් වුණා. උන්වහන්සේ ගෝලයන්ගේ පාද හොදන්න තරම් යටහත් වුණා. දැන් බලන්න මේකේ ඕගොල්ලන් තේරෙනවා මම කියන්න හදන දේ මොකද්ද කියලා. අපටත් මටත් දැන් මං හිතන්නේ නිතර මං ඕගොල්ලන් ඉඳගෙන ඉන්න තැන හිටියනම් හොඳයි කියලා මේ කතා කරන මොහොතේ. මොකද අපි කාටද පුළුවන් මෙතන තියෙන පාපිස්සේ හැම කෙනෙක්ම පාගලා කකුල පිහදාලා එන කෙනෙක් වෙන්න. යේසුස් වහන්සේ ඊ තරම් යටහත් වුණා. යේසුස් වහන්සේට කරන්න බැරි දෙයක් නෑ. මම අර කලින් පෙන්නුවේ උන්වහන්සේ මෙච්චර මහිමාන්විත හාස්කම් කරලා නමුත් උන්වහන්සේ බොහෝම යටහත් විදිහට උන්වහන්සේ සේවය කරා. ඒක අපි අපේ මනසට දාගන්න එක ඉතාමත් වැදගත්. ඒ විතරක් නෙමෙයි අපි බැලුවොත් එහෙම උන්වහන්සේ අපට පෙන්වුවේ උන්වහන්සේ දේවත්වයේ ඉඳලා මනුෂ්‍යත්වයට ආවා. උන්වහන්සේ 100%ක්ම දේවත්වයේ ඉඳලා මනුෂ්‍යත්වයට ආවා. නමුත් උන්වහන්සේ ඒ දේවත්වය අනිසි ලෙස පාවිච්චි කරේ නැහැ. උදාහරණයක් ලෙස දුන්නොත් ඒ 5000කට කන්න දෙන මොහොතේදී උන්වහන්සේ ඒ අන් අය විදෙසයි ඒ 5000කට කෑම දුන්නේ. නමුත් උන්වහන්සේට කෑම අවශ්‍ය වෙන වෙලාවේ අපි දන්නවා සෝයහන් සුභාරංචි 4 වෙනි පරිච්ඡේදයේ ඒ සමහර ස්ත්‍රී ළඟට ගිහලා ඒ උන්වහන්සේට බඩගිනි හැදුනා. ඒ වෙලාවේ උන්වහන්සේ එහෙම දෙයක් කරේ නැහැ. ගෝලියෝ යවුවා උන්වහන්සේට ඒ කෑම බීම අරන් එන්න. ඒ දේවත්වයේ උන්වහන්සේ අන් අය උදෙසා නිතරම උන්වහන්සේ පාවිච්චි කරා. නමුත් උන්වහන්සේට අවශ්‍ය මොහොතේදී උන්වහන්සේම සපයා ගත්තා. දැන් තේරුණාද? හොඳයි. අපි බැලුවොත් එහෙම
ස්ලයිඩ් එකට යන්න පුළුවන්ද? හරි. මේ පොතේ පසුබිම අපි පසුබිම බැලුවොත් එimhe ඉස්සෙල්ලා මම පසුබිම දාලා ඊට පස්සේ විස්තර විග්‍රහ කරලා අපි මේ විදිහට යන්. හැබැයි මම කැමති කීප දෙනෙක් මාත් එක්ක කතා කරනවා නම් එතකොට මට මේ දේ කරගෙන යන්න ලේසියි. ඕගොල්ලන් හිතනවාද මේ පොත ලියන්න ඇත්තේ කවුරුද කියලා? නිකන් කවුද කියලා? අපි දැක්කා හීබ්‍රු පොත ඉගෙන ගත්තා. හීබ්‍රු පොතේ ඉගෙන ගන්න කාලේදී ඒ කාලේ අපි දැක්කා ඊශ්‍රායල් දේශයේ ගොඩාක් යුද්ධ තිබුණා, කරදර තිබුණා. ඒ ලියපු රචකයෝ බොහොම හැංගිලා තමයි ලිව්වේ. ඉතින් මේක මගේ අදහසක් විතරයි. මම හිතනවා ඒ නිසාදෝ යොහන් පොතේ ලියපු කතුවරයා ගැන සඳහන් කරලා නැහැ. මම කියුවා මට හම්බුනේ නැහැ. ඕගොල්ලන් හිතනවාද කවුරු විසින් මේ යුද්ධ යොහන් පොත ලියන්න ඇද්ද කියලා? කවුරු එක්කෙනෙක් හරි කියනවද? ඔව් යොහන්. හොඳයි අපි එහෙම කියන්න හේතුව තමයි අපි බැලුවොත් එහෙම මේ පොත ලියන ලද්දේ කවුරුන්ද? යොහන් 21:24 කියනවා මේ දේ ගැන සාක්ෂි දෙන්නා වූ මේ දේ ලියව ගෝලයා මොහුය. මොහුගේ සාක්ෂිය නම් සැබෑ බව අපි දනිමු. බයිබල් විශාරදවරු කියනවා ඔහු ලියපු භාෂා ශෛලය ඒ වගේම උන්වහන්සේට ප්‍රේම කරපු ගෝලයා, උන්වහන්සේ ළඟින් හිටපු ගෝලයා. දැන් අපි දන්නවා බයිබලේ යේසුස් වහන්සේට ළඟින් හිටපු ගෝලයෝ 4 දෙනෙක් හිටියා. ඇන්ඩ්‍රු ඇතුළු. යොහන්, යාකෝබ්, පේතෘස්, ඇන්ඩ්රු. ඇන්ඩ්රු ඊට පස්සේ ඇන්ඩ්රු ගැන කතා කරන්නේ. ඊට පස්සේ 3 දෙනා විතරයි. යොහන්, යාකෝබ්, පේතෘස්. මේ 3 දෙනාගෙන් යේසුස් වහන්සේට බොහොම ළඟින්ම හිටිය ගෝලයා තමයි මෙයා. ඒ හේතුව නිසා අපට උපකල්පනය කරන්න පුළුවන් මෙයා මේ පොත ලිව්වා කියලා. ඒ විතරක් නෙමෙයි අපි දැන් මේ පොතේ පටුන ගත්තොත් එහෙම අපි දකිනවා ආරම්භය කියලා තියෙනවා. ඒ කියන්නේ යොහන් පළවෙනි පරිච්ඡේදයේ හරි ප්‍රකාශනයක් දීලා තියෙනවා. ඕගොල්ලන් කියවලා ඇති ආරම්භය. ඊට පස්සේ වාක්‍යයන්ව ගැන කියලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි යොහන් බෞතිස්තගේ සාක්ෂිය. ඒවා අපි එකින් එක අද බලමු. ඊට පස්සේ ලෝකයට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සේවාව තියෙනවා 12 වෙනි පරිච්ඡේදයෙන් උන්වහන්සේ කරපු සේවාව. නමුත් තව රහසක් තියෙනවා මේ පොතේ. උන්වහන්සේ හාස්කම් තියෙනවා. නමුත් අනෙක් සුභාරංචි පොත් වලට වඩා අඩුවෙනුයි මේ පොතේ හාස්කම් සඳහන් වෙලා තියෙන්නේ. මේ මම කියපු ආකාරයට. හේතුව මොකද? විශේෂයෙන්ම මේ පොත ලිව්වේ යුදාවරුන්ට. අපි හීබ්‍රු පොත ඉගෙන ගන්නකොට නේද පාස්ටර්? අපි හීබ්‍රු පොත ඉගෙන ගන්නකොට අපි කතා කළා. ඉතින් මේ පොත ඒ හීබ්‍රුවරු ඒ කාලේ යේසුස් වහන්සේට ප්‍රතික්ෂේප කරමින්, යේසුස් වහන්සේ ඉගැන්වීම් ප්‍රතික්ෂේප කරමින්, විශේෂයෙන් පරිසීවරු යේසුස් වහන්සේට විශාල පහරක් දියත් කරා. ඒක නිසා මේ යොහන්තුමා මේ අයට මේ ලිපිය ලියන්න ඇත්තේ. ඒ විතරක් නෙමෙයි ගෝලයන්ට යේසුස් වහන්සේ කළ මෙහෙය 13 වෙනි පරිච්ඡේදය ඉඳන් 17 වෙනි පරිච්ඡේදය. මේ ස්ලයිඩ් එක කාට හරි ඕන නම් කියන්න මට WhatsApp එකට මැසේජ් එකක් දාන්න මම ඔයගොල්ලන්ට දාන්නම්. ඒ විතරක් නෙමෙයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දුක් විඳීම සහ මලවුන්ගේ නැගිටීම 18 ඉඳන් ඊට පස්සේ පරිච්ඡේදවල දකිනවා. හොඳයි. දැන් අපි බලමු යේසුස් වහන්සේ මේ යොහන්තුමා සමග තිබුණා වූ සම්බන්ධියව මොකද යේසුස් වහන්සේ සමග. ඒ විතරක් නෙමෙයි අපි දකිනවා උන්වහන්සේ තෝරාගත් මුල් ගෝලයෙන් දෙදෙනාගෙන් එකයි. ඉස්සලම තෝරාගත්ත දෙදෙනාගෙන් එක්කෙනෙක් තමයි මෙයා. ඒක තියෙනවා යොහන් පොතේ පළවෙනි පරිච්ඡේදය 35 වෙනි පදේ 40 පදේ. ඒ වගේම විශේෂ වරප්‍රසාදලත් ගෝලෙක් මාක් සුභාරංචියත් ලියවිලා තියෙනවා. ඒ වගේම අනාගත සිදුවීම් ගැන කළ දේශනාවට සවන් දුන් කෙනෙක්. ඒ විතරක් නෙමෙයි පාස්කු මංගල්‍ය පිළියෙල කිරීමට යවනු ලැබූ දෙදෙනාගෙන් කෙනෙකි. සිය මෑණියන් බාර කළ තැනැත්තාය. මෑණියන් බාර කළ කියන්නේ යේසුස් වහන්සේ ඒ කුරුසිය ගසේ ඉද්දී යේසුස් වහන්සේ තමන්ගේ මෑණියන්ව බාර දුන්නේ යොහන්තුමාට. යොහන්තුමා විසින් විශ්වාස කරනයයි ලියන යොහන්තුමා විසින් ලියන ලද වෙන පොත් තව කීයක් තියෙනවද සුද්ධ වූ ලියවිල්ලේ? පොත් කීයක් තියෙනවද? කවුරු හරි කෙනෙක් කියන්නේ? යොහන් පොත 1 යොහන් 2 යොහන් 3 යොහන්. එතකොට ඔක්කොම කීයද?
එළිදරව් පොත පොත් 5ක්. හොඳයි. දැන් අපි බලමු අපි දේව වචන ඉගෙන ගන්නවා. දේව වචන ඉගෙන ගන්නවා, මෙනෙහි කරනවා, අපි යාක්ෂා කරනවා. ඇයි අපි දේව වචන ඉගෙන ගන්නේ? හැමදාම බයිබල් පන්තියට එනවා. ඇයි අපි දේව වචන ඒගොල්ලන්ට සමහර ප්‍රශ්නයක් එනවා ඇති. ඇයි අපි දේව වචන ඉගෙන ගන්නේ? කාටද කියන්න පුළුවන්? හොඳයි. ඒ ක්‍රමානුකූලව දේව වචන ඉගෙන ගත්තාම මේක මතකයේ ධාරණය වෙනවා. ඒ වගේම වචනේ බලය අපගේ ජීවිතයට අදාළ කරගෙන අපගේ ජීවිතය හදාගන්න පුළුවන්. දෙවනි කාරණේ හැටියට ලෝකයේ කිතුණු නොවූ අයට දැන් අපි දන්නවා අපි එළියට ගියන් පස්සේ කැම්ප් වලට ගියන් පස්සේ ගොඩාක් සුභාරංචි කියන අය හම්බ වෙනවා. ඒ අයට ඒ අය ප්‍රශ්නයක් යවුවහම පස්සේ අපිට ඒගොල්ලන්ට පිළිතුරු දෙන්න පුළුවන්. දවසක් මට මතක් වෙනවා කතාවක්. එක්තරා කැම්ප් එකකට ගියා. එයා දෙවියන් වහන්සේ ගැන නොදන්න කෙනෙක්. ඊට පස්සේ එයා කියනවා මේ බ්‍රදර් නදීර පියාණන් දෙවියන් වහන්සේ තාත්තා ඉන්නවා. පියාණන් වහන්සේ ඉන්නවා. පුත්‍රයන් වහන්සේ ඉන්නවා. එතකොට කොහෙද මෑණියන් වහන්සේ කියලා අහනවා. එයාට තේරෙන තරම තමයි. ඉතින් එහෙම වගේ අවස්ථාවක් ආවම ඔබ දැනගන්න ඕනේ දේව වචනයෙන් කොහොමද පිළිතුරු දෙන්නේ කියලා. ඒ වගේම තමයි සන්දර්භය ඉගෙන ගැනීම සඳහා සන්දර්භය කියන්නේ කොන්ටෙක්ස්ට් එක. මේක ඊ타ත්ම වැදගත්ම කාරණයක් දේව වචනේ. සන්දර්භය බයිබලයේ සන්දර්භය. පාවුලුතුමා සමහර අවස්ථාවලදී ලියලා තියෙනවා කොරින්ති සභාවට ස්ත්‍රීන්ට ස්කාර්ෆ් එකක් නේ වේල් එකක් වගේ දාගෙන යන්න කියලා. ඒ වගේම සමහර ස්ථානවල කියලා තියෙනවා පාවුල්තුමා ස්ත්‍රීන්ට නිශ්ශබ්ද වෙන්න කියලා. කොරින්ති පොතේ ඔබ බැලුවොත් එහෙම මට හරියටම බයිබල් හරියටම පදේ කියන අමාරුයි. නමුත් එහෙම කියලා තියෙනවා. නමුත් මේවා ඔබ හරියට බැලලා හරියට බලලා ඒවා කියුවේ නැත්නම් සමහර විට ඔබට වැරදි ප්‍රකාශනයන් ඔබ තුලින් එන්න පුළුවන්. ඒ පාවුල්තුමා ඒ කාලේ ලියද්දී ඒ දේශයට අනුව ඒ සමාජ චාරිත්‍රයට අනුවයි පාවුල්තුමා ඒ ස්ථානවල ඒ ලියවීම් කරේ. ඒ නිසා කොන්ටෙක්ස්ට් එක දැන ගැනීම ඉතාමත්ම වැදගත්. හොඳයි. දැන් අර මම කලින් කිව්වා වගේ මේ සුභාරංචි පොත් යොහාන් සුභාරංචිය බයිබල් විශාරදරු කියනවා ක්‍රිස්තු වර්ෂ 85 විතර ලියලා තියෙනවා කියලා. ඒ වගේම යොහාන් පළවෙනි පත්‍රය ලිව්වේ ඒ කාලේ තිබුණා වූ වැරදි ඉගැන්වීම් ගැන විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා. එක යොහාන් පත්‍රය බැලුවොත් එimhe ඕගොල්ලන්ගේ ඒ ලිපිය කියවන්ත විශේෂයෙන්ම වැරදි ඉගැන්වීම් ගැන යොහාන්තුමා මෙනෙහි කරලා තියෙනවා. නමුත් නිශ්චිත කාලයක් අපට ඒ නිශ්චිත කාලයක් කියන්න අමාරුයි. ඒ වගේම මේ පොත්වල මට තාම හම්බුන්නේ නැහැ යොහාන් ලිව්වා කියලා හරියටම සඳහන් කළා නැහැ. නමුත් මම අදහස් කරනවා ඒ කාලේ තිබුණා වූ ඒ වාතාවරණය අනුව ඒ කාලේ තිබුණා වූ ඒ යුද්ධමය ගැටලු නිසා මෙයා එයාගේ නම සඳහන් කරන්නේ නැත්තේ කියලා. ඒ වගේම ඇයි අපි යොහාන් සුභාරංචි පොත ඉගෙන ගත යුත්තේ? යොහාන් සුභාරංචි පොතේ විශේෂිත වූ කාරණා කීපයක්ම තියෙනවා. අංක එක තමයි විශේෂයෙන්ම මෙම පොත ක්‍රිස්තුස් වහන්සේ ගැන ඉතා පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා යොහාන් පොතේ. මම කියන්නේ අනෙක් සුභාරංචි පොත්වල නැහැ කියලා. නමුත් යොහාන් පොතේ විශේෂයෙන්ම අපි දැන් පළවෙනි පරිච්ඡේදයේ ඕගොල්ලන් පෙරළුවොත් එහෙම කී දෙනෙක් බයිබල් ගෙනාවද? යුද්ධයට ගියොත් එහෙම කඩුව තියෙනවනේ. නැත්තම් ලොකු විනාශයක් වෙන්න යනවා. යොහාන් 1:1 බැලුවොත් අපි දකිනවා මගේ බයිබලේ යොහාන් පොත නෑ වගේ. හරි. පටන් ගැනීමේදී වාක්‍ය අනුව සිටිසේක. වාක්‍ය අනුව දෙවියන් වහන්සේ හා සමග සිටිසේක. වාක්‍ය අනුව දෙවියන් වහන්සේව සිටිසේක. උන්වහන්සේ පටන් ගැනීමේදී දෙවියන් වහන්සේ සමග සිටිසේක. උන්වහන්සේ කරන කොටගෙන සියල්ල සාධන ලද්දේය. මේ පටන් ගැනීමේදී නැත්නම් බෙරෂිත් පටන් ගැනීමේදී උන්වහන්සේ හිටියා කියලා කියනවා. මොන පටන් ගැනීමේදී? අපි දැන් මෙතනට මේ ස්ථානයේ පටන් ගත්තේ අපි 8ට. නමුත් දැන් මේක හීබ්‍රු පරිවර්තන වල බැලුවොත් එහෙම පටන් ගැනීමේදී උන්වහන්සේ හිටියා. දැන් මෙතනදී කතා කරන්නේ පටන් ගැනීමට පෙර සිටියා වූ දෙවියන් වහන්සේ. උන්වහන්සේ. දැන් අපි හිතමු මේ ප්‍රොජෙක්ට් එක මේකේ කලර් කාඩ් එකක් තියෙනවා. ඒ වගේ මේකේ මෙමරි චිප් එකක් තියෙනවා. ෆන්ක්ෂන් වෙන වෙනම ධාරාවක් තියෙනවා. ඉතින් මේක හදපු පුද්ගලයා පිටින් ඉන්නේ.
එයා දන්නවා මේකේ කොච්චර ලැම්ප් අවස් තියනවාද කියලා. මේක මල්ටිමීඩියා ප්‍රොජෙක්ට් එකක්. ලැම්ප් අවස් මේක කොච්චර කාලයක් පාවිච්චි කරන්න පුළුවන්ද කියලා එයා හොඳට දන්නවා. එයා තමයි නිර්මාතෘවරයා. එයා ඒක ඇතුලේ නෙමෙයි ඉන්නේ, එළියෙන් ඉන්නේ. ඒ වගේ අපේ මේ දෙවියන් වහන්සේත් හැම දෙයක්ම මේ ලෝකය ගැන දන්නවා. ඒක නිසා මම කිව්වේ විශේෂයෙන්ම මේ පොත ක්‍රිස්තුස් වහන්සේ ගැන ඉතා පැහැදිලිව උන්වහන්සේ කවුද කියලා මේකේ සඳහන් කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ක්‍රිස්තුස් වහන්සේ කවුද යන්න අපිට කතා කරන්න යනවා. ඒ වගේම ගැලවීම යනු කුමක්ද? අපි දැක්කොත් එහෙම යොහාන් තුමාගේ සුභාරංචියේ 3 වෙනි පරිච්ඡේදයේ. ඒ විතරක් නෙමෙයි ක්‍රිස්තුස් වහන්සේ ලබා ගැනීමෙන් අපට ලැබෙන ප්‍රතිලාභ මොනවද? ඒ විතරක් නෙමෙයි ඒකත්වය යනු කුමක්ද? අපි ඒවා එකින් එක බලමු. හොඳයි. ශුද්ධාත්මයන් වහන්සේ යනු කවුද? යන ආදි කරුණු මනාව මේ පොතෙන් අපිට ඉගෙන ගන්න පුළුවන්. දැන් මට කියන්න මේ පොත වැදගත් නැද්ද මේ කරුණුත් එක්ක බැලුවම පස්සේ? පොඩ්ඩක් අත උස්සන්න. හොඳයි. ගොඩක් අය මං හිතන්නේ අරගලේ බලලා ඇවිල්ලා ඉන්න වගේ මට තේරෙන්නේ. මාත් එක්ක එකතුන් නැත්තම් මේ කරගෙන යන්න අමාරුයි. හොඳේ. ඒ වගේම අපි දකිනවා දේව වචනේ සුභාරංචි පොත් කීයක් තියෙනවද ඔක්කොම? මේ ඕගොල්ලන් හරි ලේසි මට ඕගොල්ලන්ට මේක කරන්න. මොකද ඕගොල්ලන් දන්නවා විශාරදවරු. සුභාරංචි පොත් 4යි. නමුත් ඒකේ මතෙව් සුභාරංචිය, මාක් සුභාරංචිය, ලූක් සුභාරංචිය. මේ සුභාරංචි තුනට කියනවා සිනොප්ටික් ගොස්පල් කියලා. සිනොප්ටික් කියන්නේ මොකද්ද? සමදර්ශක. ඒ කියන්නේ ඒ කතුවරවරු ලියපු එක හා සමානවම ලියලා තියෙනවා. දැන් අපි හිතමු ඔබ උසාවියකට ගියොත් එහෙම උසාවියේ ඉද්දී ජජ් මෙහෙම ඉන්නවා. එක්කෙනෙක් කිව්වොත්ද විශ්වාස කරන්නේ, දෙන්නෙක් කිව්වොත් විශ්වාස කරන්නේ, තුන් දෙනෙක් කිව්වොත් විශ්වාස කරන්නේ. එකම දේ. තුන් දෙනෙක් කිව්වොත් ඒක වැඩිපුර විශ්වාස කරනවා. ඒ කියන්නේ වැඩි. නමුත් ඒ අවස්ථාවලදී ඒ එක එක රචකයන් ලියපු කාලවකවානු වෙනස් වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ලියපු කතුවරයා එක එකක්. දැන් අපි ලූක් ගත්තොත් එහෙම එයා ග්‍රීකවරයෙක්. එයා ලිව්වේ ග්‍රීක සභාවක් ඇතුළේ එයා ලිව්වා. ඒක නිසා එකම දේ නමුත් යොහාන් සුභාරංචිය විශේෂයෙන්ම යුදාදාතීන්ට ලිව්වා ක්‍රිස්තුස් වහන්සේ ප්‍රකාශ කිරීම පිණිස දිවිනිටි දේවත්වයේ පිණිස යොහාන් තුමා මේක ලිව්වා. ඉතින් ඒකයි මේ පොතට මේ විශේෂ පොතක් කියන්නේ ඒකයි. ඒ විතරක් නෙමෙයි දැන් අපි බලමු මේ පොතේ මධ්‍යස්ථ කාරණේ මොකක්ද කියලා. මධ්‍යස්ථ කාරණේ මේ පොතේම තියෙනවා. එහෙම නැත්නම් කී පොයින්ට් එක. යොහාන් සුභාරංචියේ 20 සිට 31 දක්වා. සිස්ටර් පුළුවන් ද කියන්න මයික් එකක් තියනවාද? මේ පොතෙහි ලියා නැති වෙනත් බොහෝ හාස්කම් යේසුස් වහන්සේ ගෝලයන් ඉදිරියේ කළසේක. නමුත් මේවා ලියන ලද්දේ යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍ර වූ ක්‍රිස්තුස් වහන්සේ බව නුඹලා විශ්වාස කරන පිණිසත් විශ්වාස කොට උන්වහන්සේගේ නාමයෙන් ජීවනය ලබන පිණිසත්ය. ආමේන් ආමේන්. දැන් මේ පොතේ ලියා තිබෙන බොහෝ හාස්කම් යේසුස් වහන්සේ ගෝලයන් ඉදිරියේ කළසේක. ඉතින් අර මං කලින් කිව්වා වගේ අනික් පොත් එක්ක සංසන්දනය කරාද පස්සේ මම දැක්ක දෙයක් තමයි මේ පොතේ හාස්කම් 7ක් ගැන අපි කතා කරන්න යනවා ඉදිරි සුමානේ තුල. ඉතින් ටිකක් අඩුවෙන් තමයි අනික් සංසන්දනය කරන් පස්සේ ලියලා තියෙන්නේ. ඒ විතරක් නෙමේ මම කිව්වා මේක යුදෙව්වන්ට ලිව්වා කියලා. ඒ යුදෙව්වෝ යේසුස් වහන්සේව ඒ කාලේ ප්‍රතික්ෂේප කරා. දැන් ඒකට හේතුව මම ඉස්සරහදී කතා කරන්නම්. ඒ කාලේ වෙද්දී දැන් යුදෙව්වෝ විශේෂයෙන්ම පරිසීවරු ඒගොල්ලන් හිතුවේ දෙවියන් වහන්සේ සර්ව බලධාරී ඒගොල්ලන්ගේ මනසේ සර්ව බලධාරී සර්වපකාර මේ විශ්වයේ හැම දෙයක්ම සර්වග්‍රහ මණ්ඩලයේ මවපු දෙවියන් වහන්සේ කියලා. නමුත් දැන් යේසුස් වහන්සේ දිහා බැලුවේ ඒ වඩුවෙකුගේ ගෙදරින් එන කෙනෙක් මම දෙවියන් වහන්සේගේ පුත්‍රයා කිව්වා මේගොල්ලන්ට මොන වගේ හැඟීමක් තියෙන්නේ නැද්ද? පොඩ්ඩක් හිතලා බලන්න. ඒ හේතුව නිසා තමයි යේසුස් වහන්සේ මේ අයව ප්‍රතික්ෂේප කරේ. නමුත් යොහාන් මේ දේ ඒ විතරක් නෙමෙයි පළවෙනි යොහාන් පත්‍රය දැක්කොත් එහෙම එයා කියනවා මම මගේ ඇහෙන් දැක්ක දේවල් මම අතගාපු දේවල් මේ සාක්ෂි දෙනවා. මේ සාක්ෂිත් එක්කයි ලියන්නේ කියලා තියෙනවා. දැන් අපි හිතමු දැන් ලංකාවේ අරගලයක් යනවා. යනකොට අපි මෙහෙන් අපි පත්‍රය බලන්නේ හැම දෙයක් අපි දැනගන්නේ.
පත්‍රේ බලලා ඒ තියෙන දේවල් අපි කියලා යනවා. නමුත් එහෙන් එක්කෙනෙක් ඇවිල්ලා කිව්වොත් එහෙම මම ඒ ජනාධිපති මන්දිරයට ගියා මම ඒකේ තිබුණ බඩුත් කැඩුවා. එහෙම කිව්වොත් අපි ඈ කියලා බොහොම ජූලිතකමින් අහනවා නේද? ඒ වගේ තමයි. දැන් යොහානොත් ඒ විදිහටම කියනවා එයා මම දැක්ක දේවල් මේ ලියන්නේ කියලා. ඒ විතරක් නෙමෙයි යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍ර වූ යේසුස් වහන්සේ බව නුඹලා විශ්වාස කරන පිණිස විශ්වාස කොට උන්වහන්සේගේ නාමයෙන් ජීවනය ලබන පිණිසත් ජීවනය කියන්නේ ඒකට හීබ්‍රු වචනයෙන් මම හිතන්නේ සුවේ කියන්නේ දෙවියන් වහන්සේ හා සමාන රටාවක් ලැබෙන පිණිසයි මෙයා ලියලා තියෙන්නේ. නමුත් මේ යොහාන් නිතරම විශ්වාස කරේ යොහාන් මේ අයට මේ ලිපියෙන් ලියන්න නිතරම කිව්වේ යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා උන්වහන්සේ දෙවියන් වහන්සේ කියන වගේ යොහාන් උත්සාහ කරා බොහෝ අවස්ථාවලදී. ඒ විතරක් නෙමෙයි අපි බැලුවොත් එහෙම දකිනවා යොහාන් පොතේ අවසාන පදේ අවසානයේ කියලා තියෙනවා 21 යොහාන් පොතේ පරිච්ඡේද 21ක් තියෙනවා අවසාන පදේ බැලුවොත් එහෙම අපි මේ දේ ගැන සාක්ෂි දෙන්නා වූ මේ ලිව්වා වූ ගෝලයා මොහුය. කවුද මේ ගෝලයා? යොහාන්. මොහුගේ සාක්ෂිය සැබෑ බව අපි දනිමුව. සාක්ෂිය සැබෑ බව අපි දනිමු. ඒ විතරක් නෙමෙයි යේසුස් වහන්සේ තුල යේසුස් වහන්සේ කළ වෙනත් බොහෝ දේවල්ද ඇත්තේ. ඒවා එකින් එක ලියන ලද්දේ නම් ලියනු ලබන්නට පොත් දරන්නට ලෝකයක් මදි. ලෝකයක් මදි. පේනවා නේද උන්වහන්සේ කොච්චර දේවල් කරලා තියෙනවද කියලා. හොඳයි. දැන් මේකේ මධ්‍යස්ථ කාරණේ තමයි මෙයාට අවශ්‍ය වුණා යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා කියන කාරණේ විතරයි. කොහෙන් කැරකිලා ගියත් දෙවියන් වහන්සේගේ පුත්‍රයා කියන කාරණේ තමයි මෙයා නිතරම ඒ යුදෙව්වරුන්ට ලියන්න අදහස් කරේ. දැන් අපි බලමු ක්‍රිස්තුස් වහන්සේ. ක්‍රිස්තුස් යන නාමයේ තේරුම. ඒක ග්‍රීක තේරුම බැලුවොත් එහෙම ආලේපලත් තැනත්තා. එහෙම නැත්නම් වෙන් කරන ලද. ක්‍රිස්තුස් යන ඒ නාමයේ තේරුම. ඒ විතරක් නෙමෙයි අපි අර කලින් ස්ලයිඩ් එකේ කිව්වා වගේ ඒකජාතක පුත්‍රයා අර්ථ දැක්වීමට අදාළ බයිබල් පද. ඉතින් මම ගැලවීම ලැබුවේ මේ සභාවට ඇවිල්ලා ශ්‍රී ලංකාවෙද්දී මම සභාවලට ගියා. නමුත් මට කිසි දවසක සභාවට ගිහිල්ලා මොනවාරි කෑම ටිකක් කාලා ගෙදර ගියාට දෙවියන් වහන්සේ පිළිගන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. නමුත් අර මං කිව්වේ යොහාන් පොතේ ඒ 17 වෙනි පරිච්ඡේදයේ 22 වෙනි පදේ මං ගැලවෙන්න ලැබුණා කියලා. ඉතින් මට තිබුණ ලොකුම ප්‍රශ්නේ තමයි මේ ඒකත්වය ගැන. ඕගොල්ලන් හිතුවොත් එහෙම බයිබලයේ සම්බන්ධව ලෝකේ ලොකුම ප්‍රශ්න තිබුණේ මට. මොකද පාස්ටර්ස්ලා පස්සේ ගිහිල්ලා ප්‍රශ්න අහලා ඉතින් මේක ලොකු ප්‍රශ්නයක් කියලා තිබුණා මට. ඉතින් ඒක ජාතක පුත්‍රයා අර්ථ දැක්වීමට අදාළ බයිබල් පද අපි දැන් සිස්ටත් එක්ක කියවන්න යනවා. නමුත් දැන් මම මේ දේවල් අය ඕගොල්ලන්ට කියන්නේ යම් කිසි කෙනෙක් ඕගොල්ලන් ළඟට ඇහුවොත් එහෙම ඔබ මනා දැනීමක් තිබිය යුතුයි මේ දේවල් වලට කොහොමද පිළිතුරු දෙන්නේ කියලා. මම හැම දෙයක්ම දේව වචනයෙන් බයිබලයෙන්ුයි පෙන්වන්න යන්නේ. ඒක නිසා ඔබත් මතකයේ ධාරණය කරගෙන ඒ අයට උත්තර දෙන්න. මොකද අපි දෙවියන් වහන්සේ අපිව තියලා තියෙන්නේ අන් අයටත් මේ සුභාරංචිය කියවීම පිණිසයි. අපිව ගෝලයන් කරන පිණිසයි. ඇදහිලිවන්තයන් නෙමෙයි. උන්වහන්සේගේ ගෝලයන් කරලා ලෝකෙටම ගිහිල්ලා උන්වහන්සේගේ සුභාරංචිය කියන්නට. ඒක නිසා ඔබ එළියට යද්දී ඒ වගේම අන් අය සමග කතා කරද්දී අලුත් අය මුණ ගැහෙන ඔබගේ ජීවිතවලට ඒ අය ප්‍රශ්නයි. එතකොට මෙන්න මෙතන තියෙනවා මේ පදේ මෙහෙම තියෙනවා කියලා ඔබට මනාව සඳහන් කරන්න පුළුවන්. කියලා දෙන්න පුළුවන්. හොඳයි. දැන් අපි කතා කරන්න යන්නේ ඒක ජාතක පුත්‍රයා. දෙවියන් වහන්සේගේ පුත්‍රයාට අදාළ දැක්වෙන බයිබල් පද මොනවද කියලා අපි බලමු. යොහාන් 1:18. කිසිවෙක් කිසි කලක දෙවියන් වහන්සේ දුටුවේ නැත. පියාණන් වහන්සේගේ ලයේ ඉන්නා වූ ඒක ජාතක පුත්‍රයාණන් වහන්සේම උන්වහන්සේ ප්‍රකාශ කළසේක. අන්න. උන්වහන්සේ ලයේ ඉන්නා වූ උන්වහන්සේ තුලම ඉන්නා වූ ඒක ජාතක පුත්‍රයා ප්‍රකාශ කළා. දැන් මේක ඒකත්වය ගැන තිබෙනා වූ අනර්ග බයිබල් පදයක්. ඒ වගේම අපි බැලුවොත් එහෙම යොහාන් 1:14 බැලුවොත් පියාණන් වහන්සේ වෙතින් ආවා වූ තවද වාක්‍යානෝ මාංශවත් වී කරුණාවෙන්ද සත්‍යෙන්ද පූර්ණ අප අතරෙහි වාසය කළසේක.
පියාණන් වහන්සේ වෙතින් වූ ඒක ජාතක පුත්‍රයාණන් වහන්සේගේ මහිමය වැනි උන්වහන්සේගේ මහිමය දුටිමු. අන්න. දැන් අපි මෙතනදී කියන පියාණන් වහන්සේ වෙතින් උන්වහන්සේ තුලින් ආවා වූ ක්‍රිස්තුස් වහන්සේ. ඒකත් ප්‍රකාශනය වෙනවා. ඒ වගේම යොහාන් 3:16 මම කියන්නම් කමන කියන්න. මක්නිසාද දෙවියන් වහන්සේ සොකී ඒක ජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේම කළසේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහ ගන්නා සෑම දෙනම විනාශ නොවි සදාකාල ජීවනයේ ලබන පිණිසය. මේක ඊටමත් අනර්ග වූ බයිබල් පදයක්. එතනත් සඳහන් වෙනවා. ඊට පස්සේ අපි බලමු දැන් ඒ ඒකදාතක පුත්‍රයා යයි කියන්නා වූ ඒ බයිබල් පද. අපි බලමු දැන් එතකොට අපි බලමු මනුෂ්‍යයාගේ සාක්ෂි තියෙන එපා. මනුෂ්‍යයා මොකද කියන්නේ කියලා අපි බලමු. මනුෂ්‍යයාගේ සාක්ෂි දෙනවා. අපි බලමු ඉස්සරලාම යොහාන් බෞතිස්තගේ ප්‍රකාශනය මොකක්ද කියලා ක්‍රිස්තුස් වහන්සේ කරන කොටගෙන. ශුද්ධ යොහාන් තුමාගේ සුභාරංචි පළවෙනි පදේ 1:33 සිට 34 දක්වා අපි කියවමු. උන්වහන්සේගේ සාක්ෂිය පිළිගත් තැනැත්තේ දෙවියන් වහන්සේ සැබෑවන්ත බවට මුද්‍රාව තබා තිබේ. මක්නිසාද දෙවියන් වහන්සේ විසින් එමන ලද තැනන් වහන්සේ දෙවියන් වහන්සේගේ වචන කතා කරනසේක. කුමක්කෙන්ද දෙවියන් වහන්සේ මිම්මක් සහිතව ආත්මයාණන් නොදෙනසේක. අන්න එතනදී මනුෂ්‍යයාගේ සාක්ෂි හම්බ වෙනවා. ඒ වගේම අපි බලමු නතානියල්ගේ සාක්ෂිය මොකක්ද කියලා යොහාන් පොතේ යොහාන් සුභාරංචියේ පළවෙනි පරිච්ඡේදය 29 පදේ. යේසුස් වහන්සේ යනකොට නතානියල් මග ඉන්නවා. ඊට පස්සේ යේසුස් වහන්සේව දැකලා ඒ නතානියල් කියන මනුස්සයා යේසුස් වහන්සේට ප්‍රකාශනයක් දෙනවා. ඒ ප්‍රකාශනය බලමු. පසුවදා ඔහු තමා ළඟට යේසුස් වහන්සේ එනවා දැක කතා කොට අන්න ලෝකේ පාපේ දුරු කරන දෙවියන් වහන්සේගේ බැටළු පැටියානෝ මට වඩා උතුම් වී සිටින මිනිසියෙක් මට පසු එන්නේ යයි මා කීවේ මුන්වහන්සේ ගැන මක්නිසාද 1:49 sorry නතානියල් උන්වහන්සේට උත්තර දෙමින් රබ්බි ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝය ඔබ ඊශ්‍රායල් වරුන්ගේ රජුරෝයයි කීවේය. අන්න එතනදිත් නතානියලුත් දිව්‍යමය ප්‍රකාශනයක් දෙන. ඒ වගේම යේසුස් වහන්සේ මතෙව් 16 වෙනි පරිච්ඡේදයේ ඒ වගේම ප්‍රකාශනයක් දෙනවා පේතෘස්ට. පේතෘස් කියනවා යේසුස් වහන්සේ ඔබ වහන්සේ දෙවියන් වහන්සේගේ ඔබ වහන්සේ අනිවාර්යයෙන්ම ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා කියලා. ඊට පස්සේ යේසුස් වහන්සේ මොකක්ද දෙන්නේ? දෙන උත්තරේ මොකද්ද? මේක නුඹට මාංශයවත් එළිදරව් කරේ නැහැ. දෙවියන් වහන්සේම එළිදරව් කරේ කියලා තියෙනවා. ඒ මිනිස්යාගේ සාක්ෂි. අපි යොහාන් තුමාගේ 3:16 අපි කියුවා. ඒ වගේම ඊළඟ කාරණේ තමයි පියාණන් වහන්සේ සහ ක්‍රිස්තුස් වහන්සේ ඒකත්වයක්. ඒ ඒකත්වය අපි ඊටමත් මනාව බලමු මොකද්ද මේ ඒකත්වය කියන්නේ කියලා. බයිබලයට අනුව ඒකජාතක පුත්‍රයා ලෙස සඳහන් කිරීම නිසා ඔබ කිසිසේත් දෙවියන් වහන්සේට මදක් පහලින් ක්‍රිස්තුස් වහන්සේ සිතනවාට නොසිතන්න. දැන් ගොඩාක් අවස්ථාවලදී අපි දකිනවා සමහර අය මේ ක්‍රිස්තුස් වහන්සේ කිව්වන් පස්සේ පියාණන් වහන්සේ සහ ක්‍රිස්තුස් වහන්සේ අතර ඒකත්වය කිව්වන් පස්සේ අපි හිතනවා දෙවියන් වහන්සේට මදක් පහලින් ක්‍රිස්තුස් වහන්සේ ඉන්නවා කියලා. නෑ, ඒක සම්පූර්ණ වැරදි ප්‍රකාශනයක්. මං කුඩා උදාහරණයක් ඕගලන්ට අරන් පෙන්නන්නද? දැන් මේකේ මේ සම්පූර්ණ වතුර තියෙනවා. තේරෙනවද? මේ වතුර ටික මේකට දැම්මන් පස්සේ මේ එකම වතුර. හොඳේ? දැන් ඊට පස්සේ මේක දෙකක්. නමුත් මේක ආපහු දැම්මට පස්සේ මේක එක වතුරක්. ඔයාලට තේරෙනවද මම කියන්න හදන දේ? දැන් ඕගොල්ලන්ට තියෙනවා ආත්මයක් තියෙනවා, ශරීරයක් තියෙනවා, ප්‍රාණයක් තියෙනවා. අතගාලා බලන්න තියෙනවද කියලා? ඕගොල්ලන් ඒ තුන් දෙනෙක්ද එක්කෙනෙක්ද? එක්කෙනෙක්. ඒ දේ අපි හොඳට තේරුම් ගන්න ඕනේ. ඉතින් දැන් තේරුණාද? තේරුණා නම් ආමෙන් කියන්න. පියාණන් වහන්සේ සහ ක්‍රිස්තුස් වහන්සේ අපි සුද්ධාත්මන් වහන්සේගේ කාරණාවට අපි ඊට පස්සේ යන් පියාණන් වහන්සේ සහ ක්‍රිස්තුස් වහන්සේ ඒකත්වයක්. ඒ කිසිම අපිට මේ ඒ ගැන තර්ක කරන්න විදිහක් තර්ක කරන්න බෑ. මොකද බයිබලයේ අපි ස්ක්‍රිප්චර්ස් දැන් කතා කරනවා. ඒ වගේම අපි බලමු යොහාන් තුමාගේ සුභාරංචි 17 දෙවෙනි පදේ. ඔබගේ පුත්‍රයාට ඔබ දුන් සියල්ලන්ට ඔහු විසින් සදාකාල ජීවනය දෙන පිණිස ඔබ සියලු මිනිසයන් කෙරෙහි උට බලය දුන් ලෙස පුත්‍රයා ඔබ ගෞරවයට පමුණවන පිණිස ඔබ පුත්‍රයා ගෞරවයට පැමිණෙව්ව මැනව. දැන් පුත්‍රයා ගෞරවයට පමුණනවා. පියාණන් වහන්සේ පුත්‍රයා ගෞරවයට පමුණනවා.
පුත්‍රයා විසින් පියාණන් වහන්සේට ගෞරවයට පත් වෙනවා. මේක ඒකත්වයේ තව කාරණයක්. ඒ වගේම ඉක්මනට සිස්ටර් කියවන්න මට යොහන්තුමාගේ සුභාරංචියේ මේ යොහන්තුමාගේ සුභාරංචියේ 10:30 වෙනි පදයේ තෝරගන්න. ඉතින් යේසුස් වහන්සේ මුන්වහන්සේගේ මුඛයෙන් ප්‍රකාශ කරනවා මමත් පියාණන් වහන්සේත් ඒකත්වයක් කියලා. මමද පියාණන් වහන්සේද එක තැනත් ආයයි කීසේ. අන්න. ඉතින් යේසුස් වහන්සේ කියනවා එහෙමනම් අපට කියන්න පුළුවන්ද මේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පියාණන් වහන්සේට මදක් පහලෙන් ඉන්නවා කියලා? කියන්න බෑ. ආයිමත් සිස්ටර් එක කියවන්න. මමද පියාණන් වහන්සේද එක තැනත් ආයයි කීසේ. අන්න ඒකත්වයක් කියලා එතනත් අනිවාර්යයෙන්ම පැහැදිලි වෙනවා. ඒ වගේම 14 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදෙත් පොඩ්ඩක් කියවන්න. සමාවෙන්න බයිබල් පද වැඩි ටිකක් මම එච්චර බයිබල් පද ගන්න කැමති නැහැ. යේසුස් වහන්සේ ඌට කියනසේ පිලිප් මා මෙපමණ කල නුඹලා සමග සිටලාත් මා අඳුනන්නේ නැද්ද? මා දුටු තැනැත්තේ පියාණන් වහන්සේ දුටුවේය. එසේ වී නම් පියාණන් වහන්සේ අපට පෙන්වුව මැනවයි නුඹ කියන්නේ කෙසේද? අන්න එතනදී කියනවා පිලිප් අහනවා යේසුස් වහන්සේගෙන් අහනවා දැන් අපට ඔබ වහන්සේ පියාණන් වහන්සේ ගැන කියනවානේ. පියාණන් වහන්සේ ගැන කියනවා. නමුත් අපට පෙන්වන්න පියාණන් වහන්සේ කියලා. ඒතර යේසුස් වහන්සේ මොනවද කියන්නේ? පිලිප් මාව දැක්කේ නැද්ද? මම දැක්කනම් ඔබ පියාණන් වහන්සේ දැක්කා. එතනත් ඒකත්වය අනිවාර්යයෙන්ම සඳහන් වෙනවා. ඒක නිසා අපි දැන් ඊළඟට බලමු ක්‍රිස්තුස් වහන්සේ මම කියා කියන ස්ථාන බලමු. හොඳයි. දැන් අපි මෙතෙන්ට ගියොත් එහෙම මම ඉංග්‍රීසියෙන් දාගෙන ආවා. මොකද ඊටමත් සමහර ස්ථානවලදී සිංහල බයිබලේ හරියට එන්නේ නැති නිසා මම ඉංග්‍රීසියෙන් ලියාගෙන ආවේ. ක්‍රිස්තුස් වහන්සේ මම කියා ප්‍රකාශ කිරීම ඒකත්වයේ තහවුරු කරනවා. ඉතින් අපි බැලුවොත් එහෙම නික්ම යාම 3:14 එතනදී සඳහන් කළ තැන and God said unto Moses I am that I am. එහෙම නැත්නම් සමහර බයිබල් වල තියෙනවා මම හිතන්නේ amplified වල I am who I am කියලා. එහෙමනේ. I am that I am කියලා තියෙනවා. ඉතින් මෙතනත් ක්‍රිස්තුස් වහන්සේ මම කියා ප්‍රකාශ කිරීමේ ඒකත්වය තහවුරු කරනවා බවට අපිට බයිබලයේ දකිනවා. හොඳයි අපි දැන් බලමු යේසුස් වහන්සේ ස්ථාන 7ක උන්වහන්සේ මෙම මම කියලා ප්‍රකාශනය කරා. දැන් පරණ ගිවිසුමේදී දෙවියන් වහන්සේ මෙතන මම කියලා නිශ්ශබ්ද වුණා මෝසෙස්ට. නමුත් යොහාන් පොතේදී ඊටමත් අලංකාරව මනාව යොහාන් විග්‍රහ කරනවා මොකක්ද මේ මම කියන්නා වූ ඒ දේ සම්බන්ධව. හොඳයි අපි එක බයිබල් පද බලමු. ශුද්ධ යොහාන් තුමාගේ 6:35. යේසුස් වහන්සේ උන්ට කියනසේ ජීවනදායක කෑම නම් මමය. මා ළඟට එන්නාට බඩගිනි නොවන්නේය. මේ ජීවනදායක කෑම නම් මමයි කියලා කියනවා. දැන් කොරින්ති පොතේ ඒ වගේම තියෙනවා ජීවනදායක කෑම ගැන සඳහන් වෙලා තියෙනවා. මේ යේසුස් වහන්සේ ගැනයි කියන්නේ. ඒ විතරක් නෙමෙයි අපි බැලුවොත් එහෙම යොහාන් තුමාගේ සුභාරංචියේ 8 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදේ. එබැවින් යේසුස් වහන්සේ නැවත උන්ට කතා කරමින් මම ලෝකේ ආලෝකය. ඔව්. දැන් යේසුස් වහන්සේ කියනවා ලෝකේ ආලෝකය. ඉතින් මගේ දැනුමේ ප්‍රමාණයට මට බයිබලයේ හම්බුණ පද දෙකක්. එකක් තමයි සූර්යාලෝකයද. සෝලා එහෙම නැත්නම් සූර්යාලෝකය සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම හඳේ ආලෝකය සඳහන් වෙලා. හඳේ ආලෝකයට කියන්නේ සෝලා. ඒ පද දෙකම බයිබලයේ සඳහන් වෙලා තියෙනවා. නමුත් මෙතන බැලුවොත් එම ආලෝකය කියලා සඳහන් වෙලා තියෙන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ ආලෝකය. ක්‍රිස්තුස් වහන්සේගේ ආලෝකය. තේරුණාද? මේ පද දෙකම නෙමෙයි සඳහන් වෙලා තියෙන්නේ. මෙතන ක්‍රිස්තුස් වහන්සේ යේසුස් වහන්සේ නැමැති ආලෝකය ගැනයි මෙතන සඳහන් වෙලා තියෙන්නේ. හොඳයි. ඊට පස්සේ බලමු තුන්වෙනි එක මොකක්ද මම කියලා සඳහන් වෙලා තියෙන්නේ කියලා යොහාන් පොතේ. ඒ නිසා යේසුස් වහන්සේ නැවත උන්ට කියනසේ සැබවක් නුඹලාට කියමි. බැටළුවන්ගේ දොරකඩ මමය. අන්න බැටළුවාගේ දොරකඩ මම. දැන් ඒ කාලේ ඔයගොල්ලන් දැක්කොත් එහෙම පින්තූර වලින් එහෙම මේ වගේ තියෙනවා බැටළුවෝ ඒ ආරක්ෂා කරන තැන දොරකඩ අතන තියෙනවා. උන්වහන්සේ කියනවා මමයි දොරකඩ. එතනින් තමයි ඇතුළට එන්න පුළුවන්. මාර්ගයේද සත්‍යද ජීවනයේ මමය මා කරන කොටගෙන හැර වෙන කිසි කෙනෙක් පියාණන් වහන්සේට යන්නේ නැහැ කියලා. ඒක නිසා උන්වහන්සේ තමයි මේ මාර්ගය දොරකඩ උන්වහන්සේ තමයි. ඒ වගේම අපි බලමු යොහාන් තුමාගේ සුභාරංචියේ 10 වෙනි පදේ 11 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදය. මම යහපත් බැටළු ඉඳේරාය. ඔව් උන්වහන්සේ යහපත් බැටළු ඉඳේරා. ඒ මම කියන ස්ථාන 7යි මේ අපි දැන් කතා කරන්නේ. ඒ වගේම
නැවත නැගිටීමද ජීවනයේද මමය. යේසුස් වහන්සේ නැවත නැගිටීමද ජීවනයේද මමය. ඔව්, මමය. මා කෙරිය. ඔව් ඊට පස්සේ 14:6 කියනවා මාර්ගයේද සැබෑවද ජීවනයේද මමය. මේ අනික් ඒ 6 වෙනි ස්ථානය උන්වහන්සේ මම කියා ප්‍රකාශ කරන 6 වෙනි ස්ථානය. ඊට පස්සේ ශුද්ධ යොහාන් තුමාගේ 8 වෙනි පරිච්ඡේදයේ 58 වෙනි පදය. ඒක පොඩ්ඩක් අපි කියමු. යේසුස් වහන්සේ උන්ට කතා කොට සැබවක් නුඹලාට කියමි. ආබ්‍රහම් උපදින්ට පළමුවෙන් මම සිටිමි කීසේක. ඔව් දැන් මෙතන ආබ්‍රහම් උපදින්නට පළමුවෙන් මම හිටියා කිව්වන් පස්සේ ඒ අවස්ථාවේ එතන හිටපු යුදෙව්වන්ට ලොකු ප්‍රශ්නයක් වුණා. මොකක්ද මේ යේසුස් වහන්සේ කියන්නේ කියලා. ඊට පස්සේ ඒගොල්ලන් යේසුස් වහන්සේට කරදර කරමින් හිරිහැර කරමින් ගියා. ඔයා කොහොමද එහෙම කියන්නේ? උඹ අපේ පියවරුන්ටත් වඩා ලොකු උසස් කෙනෙක්ද වෙන්න යනවාද කියලා අහනවා. දැන් අපි මෙහෙම හිතමු. මම කුඩා උදාහරණයක් දෙන්නම්. මම ඕගොල්ලන්ට කියන්න යනවා. එක්තරා පුද්ගලයෙක් ඉන්නවා. උසයි කොණ්ඩේ මෙහෙම පත්තකට පීරලා හොඳ ජිම් ගිය හොඳ ශක්තිමත් පුද්ගලයෙක්. දැන් ඕගොල්ලන්ට හිතේ රූපයක් ඇඳලා නේද මේ මං කියපු දේ ගැන. ඒ වගේ ශුද්ධ ලියවිල්ලේ විශේෂයෙන්ම පරණ ගිවිසුමේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ හිටියා. අපි දකිනවා උප්පත්ති 1:26 වෙනි පදෙත් උන්වහන්සේ හිටියා. ඒ වගේම හැම පොතකම උන්වහන්සේ ප්‍රකාශ වෙනවා. අපි බලමු දැන් යෝසප් එයාගේ සහෝදරයෝ විසින් එපා කළා. ඊට පස්සේ වලකට දැම්මා. ඊට පස්සේ එයාව වහලෙක් හැටියට අරගෙන ගියා. අරගෙන ගිහලා එතන අනාගත වාක්‍ය කියලා ඊට පස්සේ ඒ පාරාවෝගේ දකුණු පැත්තේ ඉඳගෙන ඒ රටේ දෙවනියා බවට පත් වුණා. මොකක්ද මේ අපේ සර්ව බලධාරී දෙවියන් එක උදාහරණයක් මම ඔයගොල්ලන්ට දෙන්නේ. මොකක්ද මේ කියන්නේ? මේ අපේ යේසුස් වහන්සේ ගැන අපි බයිබලේ හරියට බැලුවොත් එහෙම ඉඟි දෙනවා. යේසුස් වහන්සේ ගැන කියනවා. යෙෂායා එසකියල්ලා දාවිත්ලා මොනවද ලිව්වේ? තනිකර යේසුස් වහන්සේගේ මේ ප්‍රකාශනය විශේෂයෙන්ම යෙසායා යේසුස් වහන්සේගේ ප්‍රකාශනය යේසුස් වහන්සේ ප්‍රකාශ වීම ගැන බොහෝ අවස්ථාවලදී එයා ලිව්වා. ඒ විතරක් නෙමෙයි අපි දැන් බලමු ක්‍රිස්තුස් වහන්සේ පැමිණියේ කුමක් සඳහාද? ඇයි ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකෙට ආවේ? දැන් මේ කාලේ මම කිව්වා යුදා ජාතීන් තුල තිබුණා වූ මති මතාන්තර සහ අකීකරුකම් එළිදරව් කරන්න. දැන් යුදා අය මේ යේසුස් වහන්සේව පිළිගත්තෙම නැහැ. ඒ අය ව්‍යවස්ථාවේ අනුකූලවයි ජීවත් වුණේ. නමුත් මම දැන් රෝම පොතත් මේකට ආදේශ කරගන්න අපි රෝම පොතත් ඉගෙන ගත්තා. ඉතින් මේ අය අනුග්‍රහය ගැන නෙමෙයි සැලකුවේ. මේ අය හිතුවේ ව්‍යවස්ථාවේ තියෙනා වූ කාරණේ. ඒගොල්ලන්ගේ ක්‍රියා තුලින් ඒගොල්ලන් ගැලවෙනවා ගැන හිතුවේ. නමුත් ඒ අය තුල ඒ අය සබත් දවසේදී ඒගොල්ලන් ඒ තිබුණා වූ ඒ දේවල් ඒගොල්ලන් හරියට කරා. නමුත් යේසුස් වහන්සේ සබත් දවසේදී ඊට වඩා වෙනස් දෙයක්ුයි කරේ. උදාහරණයක් ඇටියට යේසුස් වහන්සේ සබත් දවසේදී මිනිස්යන් සුව කරා, අන්ධයන් සුව කරා, කොරුණ සුව කරා. ඒ වෙලාවේ අපි ඊළඟ පාඩම් වලදී වැඩි දුර කතා කරන්න යනවා මේ ගැන. දැන් ටිකක් කෙටියෙන් කතා කරමු. මේ අවස්ථාවේදී පරිසරය ඇහිලා ඇහුවා ඇයි මේ සබත් දවසේදී කියන්නේ ශුද්ධ වූ දවසේදී මේ වගේ දේවල් කරන්න කියලා යේසුස් වහන්සේ උත්තර දෙනවා. නමුත් යේසුස් වහන්සේ කවදාකවත් ව්‍යවස්ථාවක් කියන්නේ සබත් දවස කැඩුවද? කැඩුවේ නැහැ. නමුත් අපි දන්නවා දෙවියන් වහන්සේගේ මහිමයට පත් වෙන පිණිස ඒ දවසේදී සබත් දවසේදී උන්වහන්සේ ක්‍රියා කරා. නමුත් ඒ සබත් දවස උන්වහන්සේ හරියට පැවැත්වුවා. උන්වහන්සේ කැඩුවේ නැහැ. ඒ විතරක් නෙමේ පාපිෂ්ඨ මිනිස්යාගේ පාපේ ගැලවීම උදෙසා පූජාවක් වීම පිණිස. දැන් අපි දන්නවා ලෙවී කතාවේ 17 වෙනි පරිච්ඡේදයේ මට මතක විදිහට 14 වෙනි පදේ අපේ මිනිස්යාගේ ජීවනයේ තියෙන්නේ ලේවල කියලා. ජීවනයේ තියෙන්නේ ලේවල. ඉතින් අර එදා මිනිස්යාගේ ආත්මය මරුණාට පස්සේ ඒ ජීවනේ නැති වුණා. ඒක නිසා ඒ ජීවනය දෙන්න නම් ලේයක් අවශ්‍ය වෙලා තිබුණා. ඒ ලේයක් අවශ්‍ය නම් ආත්මිකට බෑ ඒ ලේ පූජාවක් කරන්න. ඒ ආත්මය අනිවාර්යයෙන්ම මාංශගත විය යුතුයි. ඒකයි යොහාන් 1:14 කියන්නේ උන්වහන්සේ කරුණාවෙන් සත්‍යයෙන් පූර්ණ වෙලා උන්වහන්සේ මාංශාකාරව මේ ලෝකෙට ඉපදුණා කියලා. ඒ ඉපදුනේ
ඔබගේත් මගේත් පාපය සඳහා උන්වහන්සේ කුරුසයට ගිහිල්ලා සම්පූර්ණ ලේ පූජාවක් කිරීම පිණිස උන්වහන්සේ ආවා. යොහන් 10:10 කියන්නේ සොරා ආවේ සොරකම් කරන්නටත් මරන්නටත්. නමුත් උන්වහන්සේ ආවේ ජීවනය දෙන්නටත් අධික ලෙස ජීවනය දෙන්නටත්. හාලෙලූයා. ඉතින් ඊළඟ කාරණේ තමයි ලෝකයට ආලෝකය ගෙන එන්න. ලෝකයට ආලෝකය. මම ආයිමත් කියනවා මෙතන ආලෝකය කියලා කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ ආලෝකය. ඒ ලූණා කියන වචනේත් නෙමෙයි. ලූණා කියන්නේ ඉර එළියට තියෙන උපදේ. ඒ වගේම සෝලා කියලා කියන්නේ හඳ එළියට තියෙන පදේ. නමුත් මේ දෙකම නෙමෙයි මෙතන පාවිච්චි කරලා තියෙන්නේ. මෙතන පාවිච්චි කරලා තියෙන්නේ ක්‍රිස්තුස් වහන්සේ නැමැති ආලෝකය ගෙන එන්න. ඉතින් අපි හැම කෙනෙක්ම උන්වහන්සේගේ ආලෝකයෙන් බැබලිලා අපි ඉන්නව නේද? කොච්චර අලංකාර දෙයක්ද උන්වහන්සේ අපේ ජීවිතයට අපිට අදාළ කරගත්තාන් පස්සේ. මේ කාරණේ නිසා උන්වහන්සේ ආවේ. ඒ විතරක් නෙමෙයි පියාණන් වහන්සේ විසින් මහිමයට පත්වන පිණිස අපි යොහන් 2:17 දෙවෙනි පරිච්ඡේදය කිව්වා පියාණන් වහන්සේ පුත්‍රයන් වහන්සේ ගෞරවයට පත් කරනවද? පුත්‍රයා විසින් පියාණන් වහන්සේගේ ගෞරවයට පත් කරනවා. ඒ ඊළඟ 4 වෙනි කාරණය. හොඳයි. අපි දැන් ඊටමත් කෙටියෙන් බලමු සබත් දවස ගැන. දැන් අපි දන්නවා දෙවියන් වහන්සේ ඒ දවස් 7න් ලෝකේ මැව්වට පස්සේ 7 වෙනි දවසේ සුද්ධ දවසක් හැටියට නිවාඩු දවසක් හැටියට උන්වහන්සේ ප්‍රකාශ කළා. ඉතින් උන්වහන්සේ ඒ යුදා ජාතීන් තුල තිබුණා වූ මති මතාන්තර පාවිච්චි කළා උන්වහන්සේගේ ක්‍රමවේදයේ විදිහට. දැන් යුදා ජාතීන්ගේ මති මතාන්තර ඒගොල්ලන් එදා දවසට ගිනිපත්තු කරන්නේ නැහැ. ඒ වගේම එලිවේටර් එකක් යන්නේ නැහැ කියලා මම අහලා තියෙනවා. මම දන්නේ නැහැ. ඉතින් මේ විදිහට ඒ යුදා ජාතීන් ඒ දවසේ ඒගොල්ලන් කිසිම වැඩකට යෙදෙන්නේ නැහැ. ඒ අය දෙවියන් වහන්සේ වෙනුවෙන්ම ඉන්නවා. නමුත් යේසුස් වහන්සේ ඇවිල්ලා ඊට වඩා වෙනස් දෙයක් කරා. ඒ මති මතාන්තර කියන්නේ මං කලින් කිව්වේ උන්වහන්සේ සුවය දුන්නා. ඒ සබ්බත් දවසේදී බොහෝ අය සුව කළා. ඊවට විරුද්ධව විශේෂයෙන් පරිසීවරු යේසුස් වහන්සේගෙන් ප්‍රශ්න කරන්න පටන් ගත්තා. ඒ වගේම අපි කිසිසේත්ම අමතක කරන්න එපා ක්‍රිස්තුස් වහන්සේ පැමිණි පරණ ගිවිසුම අහෝසි කරන්න නෙමෙයි පරණ ගිවිසුම සම්පූර්ණ කරන්න. ඒක නිසා අපි කිසිසේත්ම හිතන්න ඕනේ නැහැ පරණ ගිවිසුම අහෝසි කරන්න නෙමෙයි සම්පූර්ණ කරන්න. උන්වහන්සේ හරියට මේ හැම දෙයක්ම පැවැත්තුවා. ඒ වගේම තමයි යුදා දාතීන් ඔවුන්ට අවශ්‍ය නීති මාලාවක් සකසාගෙන සබත් දවසේ ඒ අයුරින් ක්‍රියා කරා. දැන් යුදාවරු විශේෂයෙන් පරිසීවරු ඒගොල්ලන්ට අවශ්‍ය නීති මාලාවක්. ඕගොල්ලන් අහලා තියෙන ආටිකල් එකක් තියෙනවා The Bleeding Pharisees කියලා. The Bleeding Pharisees. ඒ කියන්නේ මේ පරිසීවරු ඒ ආටිකල් එකේ මම කියපු විදිහට පරිසීවරු ඒගොල්ලන් මෙහෙම වහගෙන මෙහෙම යනකොට ඒගොල්ලන් කිසි කෙනෙක් ආවට බලන්නේ නැහැ. ඒගොල්ලන් ඒක ඇවිදගෙන යනවා. සමහර පරිසීවරු ගල් වල වැදිලා ඒගොල්ලන් කකුල් තුවාල වෙලා ලේ ගලනවලු. ඒකයි ඒ Bleeding Pharisees කියන්නේ. ඉතින් ඒ අය ඒ ක්‍රියාව ඒ විදිහට කරගෙන ගියා. නමුත් යේසුස් වහන්සේ කියපු දේ යේසුස් වහන්සේ මොකක්ද මෙයාට කියන්නේ කියලා හරියට ඒ අය තේරුම් ගත්තේ නැහැ. ඒ විතරක් නෙමෙයි සබත් දවසේ ඒ අයුරින් ක්‍රියා කළ නමුත් දෙවියන් වහන්සේගේ ක්‍රමය නම් උන්වහන්සේ ප්‍රසන්න වෙන ආකාරයෙන් ක්‍රියා කිරීමයි. ඒ දවසේ වුණත් දෙවියන් වහන්සේට ප්‍රසන්න වෙන ආකාරයෙන් යේසුස් වහන්සේ ක්‍රියා කළා. යේසුස් වහන්සේ කරපු හැම ක්‍රියාවක්ම පියාණන් වහන්සේට මහිමය දෙමින් පියාණන් වහන්සේට ගෞරව දෙමින් කළා. ඒ විතරක් නෙමෙයි සබත් දවසේ ක්‍රිස්තුස් වහන්සේ 38 අවුරුද්දක් ඒ 38 අවුරුද්දක් සිටපු කොරෙක් උන්වහන්සේ සබත් දවසේ සුව කරා. ඊට පස්සේ මොනවද උනේ? ඒ හිටපු යුදා ජාතීන් පරිසීවරු යේසුස් වහන්සේට දෝෂාරෝපණය කරන්න පටන් ගත්තා. ඇයි මේ දවසේ ඇයි මෙයාව සුව කරේ? ඇයි එහෙම කළේ කියලා. නමුත් යේසුස් වහන්සේ ලස්සනට අපි දකිනවා උත්තර දෙනවා සුභාරංචි පොත්වලත් ඕගොල්ලන්ගේ ගවයා එහෙම නැත්නම් සතා ලිඳ වලකට වැටුනොත් ඒ දවසේදී බේර ගන්න නැද්ද? බේර ගන්නවනේ අනිවාර්යයෙන්ම. ඉතින් ඒක නිසා උන්වහන්සේ ඒවට නිර්භීතව උත්තර දුන්නා. ඒ වගේම තමයි සබ්බත් දවස කියන්නේ නීති මාලාවක් නෙමෙයි. දෙවියන් වහන්සේගේ මහිමය සඳහා පාවිච්චි කරන්නා වූ දවසක්. ඒ විතරක් නෙමෙයි අපි බලමු දැන් යේසුස් වහන්සේ කවුද කියලා. අපි ඉක්මනට බලමු සුද්ධ යොහාන් තුමාගේ සුභාරංචියේ 5 වෙනි පරිච්ඡේදයේ 39 වෙනි පදය. දැන් මම කලින් කිව්ව විදිහට මේ යොහාන්ට අවශ්‍ය වුණේ කොහෙන් කැරකිලා ගියත් එයා අවසන් කරන්නේ යේසුස් වහන්සේ කවුද කියන ප්‍රකාශනය විතරයි. ඒ දේ තමයි මේ යුදාවරුන්ට
ඒ යොහාන් ප්‍රකාශ කරන්න මහන්සි ගත්තේ. මොකද ඒ කාලේ මම කලින් කිව්වා වගේ මේ අය යේසුස් වහන්සේව ප්‍රතික්ෂේප කරා. ප්‍රතික්ෂේප කරා විතරක් නෙවෙයි උන්වහන්සේට ගල් ගැහුවා, බැන්නා. බොහෝ උන්වහන්සේට කරදර ඉරිහාර කරා. මොකද ඒ කාලේ තිබුණා වාතාවරණ හොඳයි කියවන සිස්ටර්. ලියවිලිවල සදාකාල ජීවනයේ ඇත්තේ යයි නුඹලා සිතන බැවින් නුඹලා ඒවා සොයන්නොහිය. ඒවා මා ගැන සාක්ෂි දෙයි. ආමේන්. දැක්කද? දැන් ලියවිල්ලේ සඳහන් වෙලා තියෙනවා. අපි පරණ ගියසුමේ බැලුවොත් එහෙම හැම ලියවිල්ලකම උන්වහන්සේ ගැන, උන්වහන්සේගේ ප්‍රකාශ වීම ගැන සඳහන් වෙලා තියෙනවා. අපි බැලුවොත් එහෙම සුද්ධ ලියවිල්ල විශේෂයෙන් පරණ ගියසුමේ යෙසායා පොත්වල බොහෝ පොත්වල ලියවිලා තියෙන උන්වහන්සේගේ ප්‍රකාශ වීම ගැන. නමුත් මේ අයට මේක මේ ප්‍රකාශ වීම ගැන හරි අවබෝධයක් තිබුණ නැහැ කියලා පරිසරයට මම කියනවා. හේතුව මොකද? ඒ අයගේ දෙවියන් වහන්සේගේ තිබුණා වූ රූපය විශාල රූපයක්. නමුත් යේසුස් වහන්සේ ඒ වඩුවෙක්ගේ පුතෙක් හැටියට ප්‍රකාශ වුණාට පස්සේ මේ අයට පිළිගන්න බැරි වුණා. ඒ විතරක් නෙමෙයි. දැන් යේසුස් වහන්සේ ඒ විශේෂයෙන්ම දේව මාලිගාවේ එයා උගන්වද්දී මේ අය විස්මිත වුණා. සමහර ස්ථානවලදී ඒ අය අහනවා යේසුස් වහන්සේගෙන් කොහෙන්ද ඔයාට මෙච්චර දැනුම? කොහෙන්ද මේවා ලබා ගත්තේ කියලා. මොකද දෙවියන් යේසුස් වහන්සේ වචනේ. ඒක නිසා උන්වහන්සේ හැම කාරණයක්ම දන්නවා. ඒ විතරක් නෙමෙයි අපි බැලුවොත් එහෙම යේසුස් වහන්සේ කවුද යන කාරණේදී මම කාරණා කීපයක් ලියාගෙන ඔබට කියලා දෙන්න. පළවෙනි කාරණේ තමයි ඔහු මිනිස්සෙක් විය. මම කලින් කිව්වා 100%ක්ම උන්වහන්සේ මිනිස්සෙක්. ඒ විතරක් නෙමෙයි ඒ ලෝකයේ විශිෂ්ටම ගුරුවරයා. උන්වහන්සේට 5 ආකාර සේවාවක් තිබුණා. ඒ විතරක් නෙමෙයි උන්වහන්සේ විශිෂ්ටම ගුරුවරයා. උන්වහන්සේට ඉහළින් තව ගුරුවරයෙක් නැහැ. ඔහු ආශ්චර්යමත් සේවකයෙක් විය. අපි දකිනවා සුභාරංචි පොත්වල උන්වහන්සේ සේවකයෙක් හැටියටත් උන්වහන්සේ හිටියා. ඒ විතරක් නෙමෙයි ඔහු අනාගත වතුරුවරයෙක්. අපි දකිනවා දේව මාලිගාව ගැනත් උන්වහන්සේ අනාගතයක් කියනවා. නමුත් ඒ කිව්වට පස්සේ අද වෙනකන් දේව මාලිගාව ඒ ස්ථානයේ නැහැ. ඒ විතරක් නෙමෙයි උන්වහන්සේ මෙසියස් වහන්සේ. එහෙම නැත්නම් ක්‍රිස්තුස් වහන්සේ. ඔහු මනුෂ්‍ය පුත්‍රයා. ඒ විතරක් නෙමෙයි එම්මැනුවෙල්. අපි දකිනවා පරණ ගිවිසුම කියවගෙන යද්දී උන්වහන්සේ සමාදානයේ දෙවියන් වහන්සේ, ඒ වගේම බලේ දෙවියන් වහන්සේ, සාමයේ දෙවියන් වහන්සේ එහෙම ටික ඇවිල්ලා දැන් උන්වහන්සේ මලාකි පොත්වලට වගේ එනකොට උන්වහන්සේ කියනවා උන්වහන්සේ අපි ළඟ ඉන්න දෙවියන් වහන්සේ කියලා. ඊට පස්සේ මතෙව්තුමාගේ සුභාරංචියට එනකොට උන්වහන්සේ කියනවා උන්වහන්සේ අප සමගයි එම්මැනුවෙල් කියලා ප්‍රකාශනයෙන් අපි දකිනවා. ඒ විතරක් නෙමෙයි උන්වහන්සේ මනුෂ්‍ය පුත්‍රයා කියලාත් අපි කිව්වා. ඔහු සෑම විටකම දෙවියන් වහන්සේගේ අද්විතීය පුත්‍රයා, ගැලවුම් කරු මේ සියල්ලේගේම ස්වාමියා වේ. අපි දැන් බලමු අපි යොහාන් තුමාගේ සුභාරංචියේ 10 වෙනි පරිච්ඡේදයේ 26 සහ 29. නුඹලා මාගේ බැටළුවන් නොවන බැවින් විශ්වාස කරන්නේ නැත. මාගේ බැටළුවෝ මාගේ හඬ අසති. මමද ඔවුන් නඳුනමි. ඔහු මා පස්සේ ඇති. මම ඔවුන්ට සදාකාල ජීවනය දෙමි. ඔහු කිසි කලකත් විනාශ නොවන්නෝය. කිසිවෙක් මාගේ අතින් ඔවුන් උදුරා නොගන්නෝය. ඔවුන් මට දුන්නා වූ මාගේ පියාණන් වහන්සේ සියල්ලන්ටම වඩා උතුම්ය. පියාණන් වහන්සේගේ අතින් ඔවුන් උදුරා ගන්නට කාටවත් බැරිය. මමද පියාණන් වහන්සේ දෙක තැනැත්තායයි කීසේක. ආමේන් ආමේන්. 10:29 නේ. නුඹලා මෙතනදී කියන්නේ යේසුස් වහන්සේගේ දෙවිකම ඔප්පු කිරීම. එතනත් යේසුස් වහන්සේ දෙවි කෙනෙක් හැටියට ඔප්පු කරනවා. ඒ කැපකිරීමේ මංගල්‍ය යෙරුසලමේ තිබුණාට පස්සේ උන්වහන්සේ කියනවා යේසුස් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින් මම නුඹලාට කියමි. නමුත් නුඹලා විශ්වාස කරන්නේ නැත. ඒ ස්ථානයේ හිටපු අය උන්වහන්සේ විශ්වාස කරේ නැහැ. මේ කලින් කියපු කාරණාත් එක්ක මම ඕගොල්ලන්ට සාරාංශය ගෙනින්නේ. ඒ හිටපු යුදාවරු පරිසිවරු උන්වහන්සේ විශ්වාස කරේ නැහැ. නමුත් මාගේ පියාණන් වහන්සේගේ නාමයෙන් මා කරන ක්‍රියා මා සාක්ෂි දෙති. ඒ වගේම යේසුස් වහන්සේ කියනවා මගෙන් ප්‍රකාශන වෙනවා නම් ඒව තේරුමක් නැහැ. නමුත් මේ හැම දෙයක්ම වෙන්නේ මගේ පියාණන් වහන්සේ නිසා. ඒක නිසයි මේ වගේ බලය තියෙන්නේ කියලා. ඒ විතරක් නෙමෙයි නුඹලා මාගේ බැටළුවන් නොවන බැවින්. දැන් උන්වහන්සේගේ බැටළුව කවුද? උන්වහන්සේගේ බැටළුව කවුද? කවුද උන්වහන්සේගේ බැටළුව? ඔබත් මමත්. මේ ඉන්න හැම කෙනෙක් උන්වහන්සේගේ බැටළුව.
උන්වහන්සේගේ ලේන් අපි පවිත්‍ර වෙලා උන්වහන්සේගේ ආත්මය අපි දරාගෙන උන්වහන්සේගේ බැටළුවේ ස්වභාවයෙන් අපි යනවා. නමුත් මෙතනදී කියනවා එතන හිටුපයට නුඹලා මාගේ බැටළුවෝ නොවන බැවින් නුඹලා මාගේ නෙවෙයි කියලා. ඒ වගේම නුඹලා නොවන බැවින් ඒවා විශ්වාස කරන්නේත් නැහැ. අපි දැකලා නෙවෙයි විශ්වාස කරන්නේ. ඒ කාලේ හිටුපය කියනවා නුඹලා දැකලා විශ්වාස කරා නමුත් අපි නොදැක අපි බොහෝ වාග්යවන්තයි. හේතුව මොකද? නොදැක විශ්වාස කරන අය වාග්යවන්තයි. ඒ විතරක් නෙමෙයි මාගේ බැටළුවෝ මාගේ හඬ අසති. මමද ඔවුන්ට ඇහුම්කන් දෙමි. උන්වහන්සේගේ බැටළුවෝ අපි හැම කෙනෙම බැටළුවන් වශයෙන් උන්වහන්සේගේ හඬට අපි ඇහුම්කන් දෙනවා. ඔහු මා පස්සේ එති. දැන් බැටළුව ගැන ඔයගොල්ලන් අහලා ඇති බොහොම අහිංසක සතෙක්. මම දැක්කා ඔය නිව්සීලන්ත කියන රටේ එක බැටළු මම පාස්ට් අහලා ඇති බැටළුව ගොඩාක් එක කන්දක ඒගොල්ලන් අර තනකොළ කකා ඉන්නකොට එක බැටළුවෙක් ඒ උඩ කන්දේ ඊට පස්සේ ලොකු එහා පැත්තේ හෙලක් තියෙන්නේ. එතන හෙලෙන් පස්සේ ලොකු ගඟක් වගේ සමුද්‍රයක් තියෙනවා. ඒ එක බැටළුවේ කොහොම හරි එයා වැටුණා. වැටුණාට පස්සේ අනික් බැටළුවොත් මොනවද කියේ? අනික් බැටළුවොත් හිතුවා එයා වැටුණා කියලා. මේක ලයිව් මම දැක්ක දෙයක්. ඊට පස්සේ අනික් බැටළුවොත් එයා පස්සේ ගිහිල්ලා ඔක්කොම එතෙන්ට පනිනවා. තේරෙනව නේද? ඒ කියන්නේ බැටළුව කියන්නේ කලින් යන බැටළුවා පිටිපස්සේ එන එක්කෙනාව ෆලෝ කරනවා. එයාගේ ක්‍රමයට වේදිරයි යන්නේ. ඒක නිසා අර හැම බැටළුව දහස් ගාණක් ඒ වතුරට වැටිලා මැරුණා. ඉතින් බැටළුව හරි අහිංසක සතෙක්. මොකද ඒකයි බැටළුවගේ ස්වභාවය. ඒ වගේම මම ඔවුන්ට සදාකාල ජීවනය දෙමි. ඒ බැටළුවන්ට උන්වහන්සේ සදාකාල ජීවනය දෙනවා. සුවේ. උන්වහන්සේ හා සමාන වූ ජීවන රටාවක්. ඔහු කිසි කලකත් විනාශ නොවන්නේය. ඒ බැටළුව කිසි කලකත් විනාශ වෙන්නේ නැහැ. ඒ වගේම කිසිවෙක් මා අතින් ඔවුන් උදුරා නොගන්නේය. ඒ වගේම ඔවුන් මට දුන්නා වූ මාගේ පියාණන් වහන්සේ සියල්ලටම වඩා උතුම්. පියාණන් වහන්සේ දුන්න හැම කෙනෙකුට වඩා උතුම්. ඒ වගේම පියාණන් වහන්සේ අතින් ඔවුන් උදුරා ගන්නට කාටවත් බැරිය. පියාණන් උන්වහන්සේ අපිව කොච්චර ආරක්ෂා කළා තියෙනවද කියලා. අපිව කිසි කෙනෙක්ගෙන් උදුරා ගන්නට බෑ. මමද පියාණන් වහන්සේද එක තැනකට කීවේය. උන්වහන්සේත් පියාණන් වහන්සේ එක තැනකට. ඒ හේතුව නිසා කිසි කෙනෙක් උන්වහන්සේ උදුරා ගන්න බෑ. හොඳයි. අපි සාරාංශය බැලුවොත් එහෙම මම කලින් කිව්වා මේ අද අපි කතා කරන්න යන්නේ ක්‍රිස්තුස් වහන්සේ කවුද කියන කාරණේ විතරයි. ඉතින් මම ගොඩාක් බයිබල් පද ගෙනල්ලා ක්‍රිස්තුස් වහන්සේ කවුද කියන ප්‍රකාශනයන් ඕගොල්ලන්ට දුන්නා. ඒ විතරක් නෙමෙයි මම කිව්වා මිනිස්යාගේ ප්‍රකාශනත් කිව්වා. යොහාන් බෞතිස්ත ඒ වගේම නතානියල් කියපු ප්‍රකාශන කිව්වා. ඒ විතරක් නෙමෙයි සුභාරංචි පොත් ගැන කතා කරා. ඒ වගේම මධ්‍යස්ථ කාරණේ මොකක්ද? මධ්‍යස්ථ කාරණේ හැටියට අපි කතා කළා. යොහාන් තුමාගේ සුභාරංචියේ 20 30 31 මේ පොතේ ලියා තිබෙන බොහෝ හාස්කම් තිබුණත් යේසුස් වහන්සේ ගෝලයන් ඉදිරිහි කළසේක. නමුත් මේවා ලියන ලද්දේ යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ පුත්‍රු ක්‍රිස්තුස් වහන්සේ බව නුඹලා විශ්වාස කරන පිණිසයි. ඒ තමයි කී පොයින්ට් එක. මේ පොතේ කී පොයින්ට් එක ඒකයි. ක්‍රිස්තුස් දෙවියන් වහන්සේගේ පුත්‍රයා ක්‍රිස්තුස් වහන්සේ බව හඳුනා ගන්න පිණිසයි මේ යොහාන් තුමා මේ ලිපිය ලිව්වේ. ඒ වගේම ක්‍රිස්තුස් කියන නාමය අපි ඉගෙන ගත්තා. ඒකජාතක පුත්‍රයා කියලා මම බයිබල් පද දුන්නා. මම එහෙම කිව්වේ ඕගොල්ලන්ට යම්කිසි කෙනෙක් ඇහුවොත් එහෙම මේ ප්‍රශ්නේ ඕගොල්ලන්ට බයිබල් පද පෙන්නලා කියන්න පුළුවන්. යොහාන් 1:18, 1:14, යොහාන් 3:16 මෙන්න මේ තැන්වල තියෙනවා ඒකජාතක පුත්‍රයා කියන්නේ මොකක්ද කියලා. ඒ වගේම අපි කතා කරා මිනිස්යාගේ සාක්ෂියත් කතා කරා. ඒ විතරක් නෙමෙයි පියාණන් වහන්සේ සහ ක්‍රිස්තුස් වහන්සේගේ ඒකත්වයක්. පියාණන් වහන්සේත් පුත්‍රයන් වහන්සේත් ඒකත්වයක්. මේක ඉතාමත්ම වැදගත් කාරණයක්. බොහෝ කිතුණු සභාවල බොහෝ නිකායන් වල ඒගොල්ලන් හිතනවා ඒගොල්ලන් විශ්වාස කරන්නේ නැහැ ක්‍රිස්තුස් වහන්සේව. ඒ අය දෙවියන් වහන්සේ පමණක් විශ්වාස කරන නිකායන් තියෙනවා. ඕගොල්ලන් දන්නවා මොකද්ද මම කියන්නේ කියලා. නමුත් ඒ විතරක් නෙමෙයි ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේට මතක් පහලෙන් කියලා බොහෝ අය හිතනවා. අද දවසේ ඕගොල්ලන් කියන අද දවසේ අපි කිසි කෙනෙක් එහෙම හිතන්න අවශ්‍ය නැහැ. ක්‍රිස්තුස් වහන්සේත් පියාණන් වහන්සේත් ශුද්ධාත්මයන් වහන්සේත් ක්‍රිස්තුස් වහන්සේත් එක්කෙනෙක්. ඒක තේරුණාද? තේරුණා නම් අත උස්සන්න. ආමේන්. හොඳයි. ගොඩක් අය තේරලා තියෙනවා. ඒක නිසා අපි නැවතත් කියනවා ක්‍රිස්තුස් පියාණන් වහන්සේට මතක් පහලින් ක්‍රිස්තුස් වහන්සේ ඉන්නවා කියලා කවදාකවත් හිතන්න එපා. ඒ වගේම මම ක්‍රියන ප්‍රකාශනයන් 7ක් අපි කතා කළා. ඊළඟ සුමානේ හාස්කම් 7ක් ගැන අපි කතා කරන්න යනවා.
ඒ වගේ මේ සබත දැන සබත් දවසේ ක්‍රියා කළ ආකාරය අපි වැඩි වැඩියෙන් කතා කරමු. තව විනාඩි 5නේ තියෙන්නේ. හොඳයි අපි එහෙමනම් යාඥා කළ අවසන් කරමු. යාඥා ඉල්ලීම මොනවද තියෙනවද? අපි හැම කෙනෙක්ම නැගිටිමු. විශේෂ ගීතිකා ගායනා කරනවා. හරියන්නේ. අපි හැම කෙනෙක්ම අපගේ පපුවට අත තියාගෙන අපි යාඥා කරලා මේ මෙහි අවසන් කරමු. හalleluya. ප්‍රශංසා වේවා ස්වාමී. ස්තුතිවන්ත වෙනවා. අද දවසේ වචන නිසා ස්තුතියි දෙවියන් වහන්සේ. මගේ එකම යාඥාව නම් අද දවසේ ඔබ වහන්සේගේ දරුවන්ට ඒ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කවුද යන්න පැහැදිලි කරපු නිසා ස්තුතියි දෙවියන් වහන්සේ. ඔබ වහන්සේ අනෙක් වරක් ස්තුතිවන්ත වෙනවා දෙවියන් වහන්සේ. වගේම මේ වචනය අරගෙන ස්වාමීන් වහන්සේ මෙතන යම් කෙනෙක් ඉන්නවනම් ඔහු මටත් වඩා ඊටමත් ඉහළින් මේ වචනේ ප්‍රකාශ කරන්න ඔබ වහන්සේ උන්ට අනුග්‍රහය දෙන්න. ඒ විතරක් නෙමෙයි ඔහු ඉන්න තැනින් මේ ස්ථානෙට ඇවිල්ලා ඔබ වහන්සේගේ වචනේ නිර්භීතව කතා කරන්නට ඔබ වහන්සේ ඔවුන්ට එළිදරව් කරන්න දෙවියන් වහන්සේ. ඒ වගේම විශේෂයෙන්ම මේ සෑම දරුවෙක් නිසා ඔබ වහන්සේගේ වචනය අසන්නට ඔබ වහන්සේගේ හඬ අසන්නට ඔබ වහන්සේගේ ඒ ස්ථානයට කැඳවපු නිසා ස්තුතියි. ඒ වගේම දෙවියන් වහන්සේ අද දවසේ ඒ යාඥා ඉල්ලීමක් තියෙනවා නම් ඒ වෙනුවෙන් අපි බාර කළා යාඥා කරනවා. දෙවියන් වහන්සේ විශේෂයෙන්ම අපි පවුලක් හැටියට එක්සිත් වෙලා ඒ සෑම යාඥා ඉල්ලීමක්ම ඔබ වහන්සේගේ හස්තයට බාර කරමින් අපි යාඥා කරනවා. ඔබ වහන්සේගේ ඒ ලැබුව කස්ස පාරවල බලයෙන් සුවය නිදහස් කරපු නිසා ස්තුතියි දෙවියන් වහන්සේ. ඒ සෑම ජීවිතයකටම ඔබ වහන්සේගේ සමාදානය සතුටත් ප්‍රීතියත් ඔබ වහන්සේ දෙනු මැනව. යේසුනි ඔබ වහන්සේ අනික වරක් ස්තුතියි. හලෙලූයා. අපි හැම කෙනෙක්ම ඉහළට දැත් ඔසවලා අපි ආශිර්වාදය ලැබමු.
දැන් අපගේ දෙව්පියන් වහන්සේගේ ප්‍රේමයත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාවත් ශුද්ධාත්මයන් වහන්සේගේ මිහිරි හවුලත් මඟ පෙන්වීමත් නැවත යේසුස් වහන්සේ මධ්‍ය භවනින් පැමිණ අපිව රැගෙන යන තෙක් සදා කාලයටම වේවා. ආමේන් ආමේන් ආමේන්.